දැන් ලියන්න වනජීවීන් කළමනාකරන කටයුතුවලදී වනජීවීන් කළමනාකරන කටයුතුවලදී වනජීවීන් කළමනාකරන කටයුතුවලදී GPS තාක්ෂණය සම්බන්ධ කරගත් GPS තාක්ෂණය සම්බන්ධ කරගත් භූගෝලීය තොරතුරු පද්ධතිය විවිධ අවස්ථාවන් වලදී භාවිත කරයි. විවිධ අවස්ථාවන් වලදී භාවිත කරයි. සත්ව සංගණන සිදු කිරීම සතුන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කිරීම සත්ව සංගණන සිදු කිරීම සතුන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කිරීම අනතුරට ලක් වූ සතුන් හඳුනා ගැනීම අනතුරුවලට ලක් වූ සතුන් හඳුනා ගැනීම සතුන් සංරක්ෂණය කිරීම යනාදී වූ විවිධ කටයුතුවලදී මෙම තාක්ෂණය භාවිත කර තිබේ. උදාහරණයක් ලියන්න. කැස්බෑවුන්ගේ සුවිශේෂී චර්යා රටාවන් GPS සිතියම් මගින් හඳුනා ගැනීම. සුවිශේෂී චර්යා රටාවන් GPS සිතියම් මගින් හඳුනා ගැනීම. දෙවැනි තරු ලකුණ උදාහරණක 2 අලි ඇතුන් සංගණනය වැනි කටයුතුවලදී චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා දත්ත භාවිතයෙන් නිර්මාණය කරන සිතියම් යොදා ගැනීම.
දැන් එහෙනම් අපිට පැහැදිලි භූගෝලීය තොරතුරු පද්ධතිය ඒ වගේම GPS තාක්ෂණය. තාම අපි GPS තාක්ෂණය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කරලා නැහැ. ඒ ගැන දන්නේ නැහැ. නමුත් අපි කතා බහේදී කිව්වා GIS වගේම GPS උත් මේ කියන වනජීවීන් කළමනාකරණය කියන කටයුත්තේදී වැදගත් වෙනවා කියලා. ඒ වගේම අපි තවත් විශේෂ ගණනාවකදී මේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිත වන ආකාරය පිළිබඳව අපි ගෙතින් පැහැදිලි කිරීම කරගත්තා. ඔකත් හොඳට මතක තියාගන්න වෙනවා. හේතුව තමයි ඔකත් අහනවා. ඔකේ කවුරුද ගැහුවා? භූගෝලීය තොරතුරු පද්ධතියේ භාවිතයන් කියලා හයි. එහෙම නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියේ යෙදුම් කියලා හයි. එහෙම නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියේ සැබෑ ලෝකයේදී භාවිත කරන අවස්ථා කියලා හයි. ඔය වගේ විවිධ ක්‍රම වලට අහන්න පුළුවන්. අහුවොත් ඔබට මතක තියාගන්න වෙනවා ඔන්න කියන කාරණා. ඔය කියපු ශේෂ්ත්‍ර කීපයක් සම්බන්ධ කරලා ඔබේ පිළිතුර කොට ගන්න වෙනවා. දැන් උදන ශේෂ්ත්‍ර ගණනාවක් කියවුණා. ඒ ඔක්කොම අවශ්‍ය නැහැ පිළිතුරකට. හොඳයි කියලා හිතන ඒ ප්‍රශ්නේ අහන හැටියට අවස්ථා 4ක් හරි 5ක් හරි සම්බන්ධ කරන්න ගියයි සමහරට 3ක් කියයි නේද? ඒ අවශ්‍ය විදිහට අවශ්‍ය දෙයට ගලපලා දෙන්න අවශ්‍ය කරුණු ටික දැන් ඔබ ළඟ තියෙනවා. අපි යමු ඊළඟ මාතෘකාවට. භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් සිදු කළ හැකි කාර්යයක්. මේකට වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. හේතුව තමයි අපි මේ කාරණා පිළිබඳව දැන් අත්විඳලා තියෙනවා, අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට මේ ගැන කතා කරගෙන යමු. බලන්න පළවෙනි කාරණේ කියනවා භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් සිදු කළ හැකි කාර්යයන් තුළ පළවෙනි කාර්යය වෙනවා විද්‍යානුකූලව සිතියම් නිර්මාණය කිරීම. අපි දන්නවා සිතියමක් ආවට ගියාට නිර්මාණය කරන්න පුළුවන් නේද? එහෙම නිර්මාණය කරපු සිතියම් අපිට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. හැබැයි විද්‍යානුකූල සිතියමක් වුණාම ඒකේ මොනවද තියෙන්න ඕනේ? ඒ සිතියම විද්‍යානුකූල බවට පත් වෙන්න නම් තියෙන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. සිතියමට මෙන්න මේ දේවල් අනිවාර්යයෙන් තියෙනවා. මාතෘකාවක් අවශ්‍යයි. ඒ කියන්නේ සිතියම කොහෙද නැද්ද? කොහේ පෘථිවි පෘෂ්ඨයේ කවර ස්ථානයක් නියෝජනය කරනවද, නිරූපණය කරනවද කියන එක තිබිය යුතුමයි. ඒ පළවෙනි කාරණේ. හරි? මාතෘකාව තියෙන්න ඕනි. පරිමාණයක් සිතියමකට තියෙන්න ඕනි. පරිමාණයක් නැති සිතියමක් වැඩක් නැහැ. මේ විද්‍යානුකූල සිතියමක් බවට පත් වෙන්න නම් ඒකේ නිශ්චිත පරිමාණය දක්වලා තියෙනවා. දෙකයි. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දිශාව තියෙනවා. පරිමාණය, දිශාව, ඊළඟට සිතියම හඳුන්වන්න නිශ්චිත මාතෘකාව නැත්නම් මේ සිතියමේ නම අඩංගු විය යුතුයි. ඒ වගේම තමයි ඛණ්ඩාංක පද්ධතිය. ඒ කියන්නේ අක්ෂාංශ දේශාංශ වලින් සමන්විත ඛණ්ඩාංක පද්ධතිය හෝ ඒ රටට අදාළ ජාතික ඛණ්ඩාංක පද්ධතිය මේ කියන සිතියමේ යොදලා තියෙනවා. නේද? මේ කියන සිතියමේ යොදලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික අඩංගු කරපු සිතියමක් තමයි අපි විද්‍යානුකූල සිතියමක් කියලා කියන්නේ. ඒකෝර බලන්න අපිට හස්තික සිතියම් නිර්මාණය අපි තොරතුරු එකතු කරගෙන භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි නොකර අපිට අතින් සිතියම් අඳින්න පුළුවන් නේද? අපි අතින් සිතියම් අඳිනවා අර කියපු ලක්ෂණ ආරක්ෂා කරලා. දැන් කල්පනා කරලා බලන්න අපිට මාතෘකාව දාගන්න ප්‍රශ්න නෑ නේද? අපි අඳින සිතියමට මාතෘකාවක් දෙනවා. ඒ ප්‍රදේශයේ මොකක්ද කියලා අපි සිතියම සටහන් කරනවා. ඒ වගේම තමයි මේ අපි අතින් අඳපු සිතියමට දිශාව දක්වන එක පිළිබඳ ප්‍රශ්නකුත් නෑ අපිට. නේද? නිශ්චිත ස්ථානයේ නිශ්චිත දිශාව දක්වන්න පුළුවන්කම දෙනවා. එතකොට අපිට බැරිද ඔය සිතියමට පරිමාණ ඉදිරිපත් කරන්න? අතින් අඳපු සිතියමට පරිමාණ ඉදිරිපත් කරන්න බැයි පුළුවන්. නේද? පරිමාණ ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ඕන නම් ඒක නියෝජ්‍ය පරිමාණය විදිහට දක්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් නියෝජ්‍ය පරිමාණය විදිහට දක්වලා අවශ්‍ය නම් රේඛී පරිමාණය විදිහට දක්වන්නත් පුළුවන්. එහෙනම් පරිමාණ දැක්වීම පිළිබඳ ප්‍රශ්නකුත් නෑ හස්තික සිතියම් නිර්මාණ කරන්නේ. හැබැයි අර අන්තිමට කියපු පාඩේ කල්පනා කරලා බලන්න. අපි සිතියම කොච්චර නිවැරදිව ඇන්දා ළමයි ඒ සිතියමට අර ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය හරිය ජාතික ඛණ්ඩාංක පද්ධතිය හරිය සම්බන්ධ කිරීමේ හැකියාව අපිට නැහැ නේද? අතින් අඳින සිතියමකට ඒක නැහැ. හැබැයි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කළ සිතියමක් ඇන්දොත් අපිට ඊටාම නිවැරදිව ජාතික හෝ ජාත්‍යන්තර ඛණ්ඩාංක පද්ධතියේ වටිනාකම් ඒ මත සලකුණු කරලා පෙන්වීමේ හැකියාව දෙනවා. ඒකෙන් අපි අඳපු සිතියමේ තියෙන ඉහළ නිර්වද්‍යභාවය නේද? නිර්වද්‍යභාවය නෙමේ ඉහළ නිර්වද්‍යභාවයේ සහතික කරලා පෙන්වන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි කියනවා හස්තික සිතියම් නිර්මාණයට සාපේක්ෂව මේ නව සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කළ නිර්මාණය වෙන සිතියම් වල විද්‍යානුකූල බවක් අඩංගු වෙලා තියෙනවා. එහෙනම් අපි ලියමු විද්‍යානුකූල සිතියම් නිර්මාණය කිරීම කියන කාරණය. ලියන්න සිතියමක් විද්‍යානුකූල වීමට නම් සිතියමක් විද්‍යානුකූල වීමට නම් සිතියමක් විද්‍යානුකූල වීමට නම් සිතියමේ නම දිශාව සිතියමේ පරිමාණය
සිතියමේ සූචකය සිතියමේ පරිමාණය සිතියමේ සූචකය සහ ඛණ්ඩාංක පද්ධතියක් යෙදීම ඛණ්ඩාංක පද්ධතියක් යෙදීම අත්‍යවශ්‍ය වේ ඛණ්ඩාංක පද්ධතියක් යෙදීම අත්‍යවශ්‍ය වේ හස්තිකව නිර්මාණය කරන සිතියමක හස්තිකව නිර්මාණය කරන සිතියමක ඉහත සඳහන් කළ බොහෝ දෑ ඉහත සඳහන් කළ බොහෝ දෑ අඩංගු කළ හැකි වුවත් ඉහත සඳහන් කළ බොහෝ දෑ අඩංගු කළ හැකි වුවත් නිවැරදිව ඛණ්ඩාංක පද්ධතියක් ඇතුළත් කිරීම නිවැරදිව ඛණ්ඩාංක පද්ධතියක් ඇතුළත් කිරීම සිදු කළ නොහැකිය සිදු කළ නොහැකිය එනිසා වඩා නිවැරදි විද්‍යානුකූල වූ සිතියම් වඩාත් නිවැරදි විද්‍යානුකූල වූ සිතියම් භූගෝලීය තොරතුරු පද්ධතිය ඇසුරින් භූගෝලීය තොරතුරු පද්ධතිය ඇසුරින් නිර්මාණය කිරීම කළ හැකි වේ නිර්මාණය කිරීම කළ හැකි වේ හොඳයි එහෙනම් ඔන්න භූගෝලීය තොරතුරු පද්ධතියෙන් කරන්න පුළුවන් එක සුවිශේෂී කාර්යයක් තමයි විද්‍යානුකූල සිතියමක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව දීලා තියෙනවා නේද ඒ සිතියම අවසාන නිමයම දිහා බැලුවොත් එතනත් සුවිශේෂී නේද අපි අතින් අඳපු සිතියමක සමාජයට පාට ගෑවිලා නේද කිලිට වෙලා එහෙම තියෙන්න පුළුවන් නේද ඒ අතින් අපි ඒක කරන්නේ හැබැයි මේ විද්‍යානුකූල සිතියම් හදන භූගෝලීය තොරතුරු පද්ධතියෙන් හදාගන්න සිතියමක් අවසාන නිවැරදිම ඉහළ ගුණාත්මක භාවයක තියෙනවා. පිහිටීම හරියට පෙන්නලා තියෙනවා. අර කියපු ආකාරයේ පර්යාන්ත තොරතුරු ඇතුළත් කරලා ඒ සිතියම විද්‍යානුකූලව හදලා තියෙනවා. නේද? අවසාන නිවැරදිම පිරිසිදු හා පැහැදිලි බවක් තියෙනවා. ඔය වගේ ගුණාංග වලින් සමන්විත සිතියමක් හදාගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් පළවෙනි කාර්යය හරි. දෙක බලන්න තේමා සිතියම් කීපයක් එකවර භාවිත කිරීමේ හැකියාව. තේමා සිතියම් කීපයක් එකවර පාවිච්චි කිරීමේ හැකියාව භූගෝලීය තොරතුරු පද්ධතිය තුල තියෙනවා. දැන් ඔබට පුළුවන් අතේ තියාගෙන මේ තේමා සිතියම් දෙකක් සංසන්දනය කරන්න. දැන් උදාහරණයක් උදලා ගත්තාම අපේ රටේ තියෙන වර්ග කිලෝමීටර් 65610 නේද? අපි හැබැයි මේ විශේෂිත භූගෝලීය ඒකකය දේශගුණීය පැත්තෙන් විශේෂයි කියලා සලකනවා. ඇයි? මේ පුංචි රට ඇතුලේ විවිධ දේශගුණ වර්ග තියෙනවානේ තමයි. නේද අපි හරස්කඩක ඇවිදලා යනවා කියලා හිතන්නකො මාතරින් පටන් අරගෙන යාපනයේ දක්වා අපි හරස්කඩක ඇවිදගෙන යනකොට නේද උන්චි දුර සීමාවක් වෙනස් වෙනකොට දේශගුණේ වහා වෙනස් වෙනවා දැන් ඔබ කල්පනා කරලා බලන්න මාතරට ගියාම තියෙන දේශගුණේ නෙමෙයි ඊට කිලෝමීටර් 100ක් ඍජු දුර කිලෝමීටර් 100ක් නෑ ළමයි නුවරඑළිය නේද මාතරයි නුවරඑළිය අතර ඍජු දුර ගුවන් දුර කිලෝමීටර් 100ක් නෑ ළමයි හැබැයි ඉතින් මේ දෙක අතර තියෙන දේශගුණික විවිධත්වය ඉතාම වෙනස් නේද ඊළඟට නුවරඑළියයි යාපනයේ අතර බලුවා ඒ අතර දේශගුණ වල ගණනාවක් හම්බ වෙනවා නේද එකට එක වෙනස් දේශගුණ තත්ත්ව තියෙනවා එකට එක වෙනස් දේශගුණ තත්ත්ව තියෙනවා ඒතර අපේ රටේ දේශගුණික විවිධත්වය නිරූපණය කරන තේමා සිතියමක් විදිහට අපි ගමු වර්ෂාපතන ව්‍යාප්තියයි උෂ්ණත්ව ව්‍යාප්තියයි තේමා දෙකක් නේද ඔන්න ඔයාගේ අතේ තියෙනවා වර්ෂාපතන ව්‍යාප්තිය දක්වන සිතියමක් හරි ඊළඟ දෙවනුව තියෙනවා ශ්‍රී ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්තිය දක්වන සිතියමක්. එහෙනම් දේශගුණ ව්‍යාප්තිය දක්වන සිතියම් දෙකක් තමයි ඔය තියෙන්නේ. ඔය එක්කම අපේ රටේ වෘක්ෂලතා ව්‍යාප්තිය දක්වන සිතියමකුත් තියෙනවා. දැන් තේමා සිතියම් කීයද? 3යි. නේද? වර්ෂාපතනේ, උෂ්ණත්වය, වෘක්ෂලතාව. මෙන්න මේ කියන සිතියම් තුන දැන් ඔබට එක ළඟ තියාගෙන ආගේ මේ සිවුර මේ තුන එලා ගන්න පුළුවන්. එලාගෙන පාට මේ තුන මේ සිතියම් තුන එකට එක ඕලක් කරලා ඒ කියන්නේ එකක් මාස එකක් තියලා විනිවිදව පේන විදිහට බලන්න කමක් නැහැ
නේද? ඒ කඩදාසි දාලා තුනක තමයි ඇඳලා තියෙන්නේ. ඒ නිසා එක කොට එක තියාගන්න පුළුවන් නමුත් අර ඒකේ තියෙන සම්බන්ධය පැහැදිලිව දකින්න බෑ. නේද? හැබැයි පුතේ මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක පාවිච්චි කළාම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එකිනෙකට වෙනස් තේමා තුනක තේමා සිතියම් එක මත එක තබලා අපි ඒකට කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා ඕවර්ලැපින්. හරි ඕවර්ලැප් කරලා එකක් මත එකක් තියලා අපිට පුළුවන්කම තියෙනවා ඒ තේමාවන් අතර කිසියම් වූ සම්බන්ධයක් පවතිනවද කියලා නිවැරදිව හඳුනා ගන්න. දැන් අපේ රටේ වෘක්ෂලතාවල අධික විවිධත්වයක් නිර්මාණය වෙන්න පැහැදිලිවම බලපාලා තියෙනවා නිදේශුනේ නේද? වර්ෂාපතනේ බෙදී යාම ඊළඟට උෂ්ණත්වයේ බෙදී යාම නේද? උෂ්ණත්ව ව්‍යාප්තිය මේක බලපාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ රටේ මේ වර්ෂාපතන ව්‍යාප්තියට අනුව වෘක්ෂලතාවල ව්‍යාප්තිය සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලි කරන්න හොඳම උදාහරණය තමයි තෙත් කලාපේ තියෙන වනාන්තර සහ වියලි කලාපේ තියෙන වනාන්තර කියන දෙකම ගත්තාම පැහැදිලි කරගන්න පුළුවන් නේද? වර්ෂාපතනයේ වැඩි තෙත් කලාපේ ශාකවල මුල් මණ්ඩලයේ මතු පිට පතුරවල නේද? මතු පිට පතුරවල තියෙන්නේ වඩා ගැඹුරට යවලා නෑ ළමයි. ඇයි මේ ප්‍රදේශවල පස්තට්ටු මත ශාකීය වර්ධනයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය තියෙනවා. ඉතින් මොන එකකටද අර මුල් මණ්ඩලයේ යටට යවලා ගැඹුරු පාංශු ජලය ගන්න කටයුතු කරන්නේ. එහෙම නැහැ. ඒ නිසා තෙත් කලාපය අපිට පේනවා ශාකවල මුල් පද්ධතිය මත පිට තමයි වැටෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා වියලි කලාපයට ගියාම වියලි කලාපේ ගහක මූල මණ්ඩලයේ තෙත් කලාපේ ගහකට වඩා ගොඩක් ගැඹුරට යවලා තියෙනවා. විහිදුවලා තියෙනවා. එයි ඒ පරිසරය අපි දන්නවා අවුරුද්දේ මාස 9ක් 10ක් විතරම නියඟයට ගොදුරු වෙන ප්‍රදේශයක්. ජලහිඟේ තියෙනවා. නේද? මතු පිට පෘෂ්ඨවල ජලයේ ශාක වර්ධනයේ ප්‍රමාණවත් තරම් නැහැ. ඒ නිසා ඒ ගස් හුරු වෙලා තිනවා, හැඩ ගැහිලා තිනවා, අනුවර්තනය වෙලා තිනවා. ඉතාම අධික ගැඹුරකට මුල් මණ්ඩලයේ යවලා Tamanට අවශ්‍ය පැවැත්ම සඳහා අවශ්‍ය කරන ජලය ටික සම්පාදනය කරගන්න. ඔය දෙකම පැත්තක දාලා ආයි මතක් කරන්න ශුෂ්ක කලාපය. ගිනිකොළ දිග පැත්තේ එක කොටසක් තියෙනවා, වයඹ දිග පැත්තේ එක කොටසක්. ඒකේ තියෙන ශාකාරම් බලන්න. නේද? සමහර ශාකවල කොළත් නැහැ. පතක් වගේ ශාක ඔබ දැකලා ඉතින් කඳ විතර මාංශවල මේ කඩක් තියෙන්නේ. නේද? ඊළඟ සමහර ශාකවල ඉතාම පොඩි කොළ දෙක තුනක් තමයි ඉතුරුලා තියෙන්නේ. චූටි කොළ හදාගෙන තියෙන්නේ ප්‍රමාණයෙන් කුඩා කොළ නිර්මාණය කරගන්නේ ඇයි? ඒ පරිසරයේ ඉතාම වියලි කර්කශ බවක් තියෙනවා. නේද? ඒ පද්ධතිය තුල ඒ කොළ ටික පොඩි කරලා හදාගත්තේ නැත්නම් ඒ ශාකයට ජීවත් වෙන්න බෑ. ඒ උත්සේදන ක්‍රියාවලිය පාලනය කරලා තියෙන ජලය විතරක ගන්න වෙලා තියෙනවා. එහෙනම් බලන්න ළමයි ලංකාවේ වෘක්ෂලතා ව්‍යාප්තිය තීරණය වීම කෙරෙහි දේශගුණීය බලපාලා තියෙනවා කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඕක භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ කිරීමේදී ඔය කිය සහතික කළා තහවුරු කළ පෙන්වා දීමේදී අපිට පුළුවන්කම තියෙනවා ඊට අදාළ කරන තේමා සිතියන් සෙට් එකම තුනක් ගැන කිව්වා. ඒ තුනම එක මත එක ඕවර්ලැප් කරලා නේද? ඕවර්ලැප් කරලා ඒ නැත්නම් එක මත එක තියලා අපි ඒකට කියනවා සිංහල වචනේ මතක් වෙන්නේ නැහැ ළමයි ඕවර්ලැප් කරනවා කියන්නේ මොකක්ද කියන්නේ? ඒක සමපාත කියලා. එක මත එක සමපාත කරලා අපිට පුළුවන්කම දෙනවා ඒ තේමා අතර තියෙන සම්බන්ධය නිවැරදිව හඳුනා ගන්න. අපි ලියමු පුතේ දෙවෙනි කාරණේ. දෙක ලියන්න. එකිනෙකට සම්බන්ධතාවයක් දක්වන තේමා සිතියම් කීපයක්. එකිනෙකට සම්බන්ධතාවයක් දක්වන තේමා සිතියම් කීපයක්. එක මත එක සමපාත කරමින් එක මත එක සමපාත කිරීම. ඉංග්‍රීසි වචනේ ලියා ගන්න. overlap. එකිනෙක සමපාත කර ඒවා අතර පවතින සම්බන්ධතාව. ඒවා අතර පවතින සම්බන්ධතාව. ඒවා අතර පවතින සම්බන්ධතාව. ඉතා ක්‍රමානුකූලවත් නිවැරදිවත්. ඉතා ක්‍රමානුකූලවත් නිවැරදිවත්. හඳුනා ගැනීමට හා විශ්ලේෂණය කිරීමට. හඳුනා ගැනීමට හා විශ්ලේෂණය කිරීමට. මෙමගින් අවස්ථාව ලැබී තිබේ.
මෙමගින් අවස්ථාව ලැබී තිබේ. උදාහරණ ශ්‍රී ලංකාවේ වනාන්තර විවිධත්වයට දේශගුණික විවිධත්වයේ හේතු වී ඇති බව දේශගුණික විවිධත්වයේ හේතු වී ඇති බව ශ්‍රී ලංකාවේ වර්ෂාපතන සිටියම උෂ්ණත්ව සිටියම හා වෘක්ෂලතා ව්‍යාප්ති සිටියම එකිනෙක සමපාත කිරීමෙන් අවබෝධ කර ගැනීමට හැකිවීම හොඳයි ඊළඟට බලන්න තුන්වෙනි කාර්යය කියනවා ආරක්ෂා සහිතව දත්ත ගබඩා කරලා තියන්න පුළුවන්. භූගෝලීය තොරතුරු පද්ධතිය ආරක්ෂා සහිතව දත්ත ගබඩා කරලා කරන්න හොඳ තැනක්. අපි දන්නවනේ භූගෝලීය තොරතුරු පද්ධතිය අපි කතා කළා. ඒකෙදි අපි දැක්ක පරිගණක පද්ධතිය කියන කොටස නේද? භූගෝලීය තොරතුරු පද්ධතිය හැදලා තියෙන ප්‍රධාන සංරචක තුනකින් භාවිත කරන්නා භූගෝලීය දත්ත සහ පරිගණක පද්ධතිය කියන ඒකක තුනේ. ඒතර පරිගණක පද්ධතිය තුල අපි දැක්කා දෘඩාංග මෘදුකාංග කියලා වර්ග දෙකක් ඒවා තිබුණා. ඒ දෘඩාංග කියන කොටස තුල අපි දැක්කා දත්ත ගබඩා කිරීම සඳහා පාවිච්චි කරන මෙවලම්ම තිබුණා. නේද? දත්ත ගබඩා කිරීම සඳහා පාවිච්චි කරන මෙවලම් තිබුණා. ඒතර මේ මෙවලම් භාවිත කරන නිසා අපි අතේ තියෙන අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත කියන වර්ග දෙකම ඉතා ආරක්ෂාකාරීව රඳවලා තියන්න පුළුවන්. ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි අවස්ථාවකදී අපිට දත්ත ආපහු අවශ්‍ය වෙනවා නම් ගන්න අවශ්‍ය වෙනවා නම් ඉතා කාර්යක්ෂම වූ දත්ත ආපහු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක ලියමු. ඒ වගේම තමයි මේකත් කියන්න ඕනේ ඒවා ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා වගේම තමයි මිනිස්සුන්ගේ කාර්යකින් ඒ දත්තවලට කිසියම් හානියක් සිද්ධ නොවුනොත් ඒවා ගබඩා කරලා තියෙන ඕන තරම් කාලයක් ඒක ආරක්ෂා සහිතව පවතිනවා නේද? දැන් අපි දන්නවනේ කම්පියුටර් එකට වෛරස් එකක් අරීමේ ආවේ නැත්තම් නේද? වෛරස් එකක් අරීමේ ආවේ නැත්තම් ඒ වෛරස් ඇටැක් එකක් සිදු වුණේ නැත්තම් ඒ දත්ත ටික සම්පූර්ණයෙන් ඒ විදිහටම කිසි ගැටලුවක් නැතුව ඕනි කාලයක් තියාගන්න පුළුවන්. නේද? ඒකයි කියනවා මිනිස්සුන්ගේ මැදිහත් වීමෙන් යම් ගැටලුවක් නොවුනොත් මේක දිග කාලයක් පවත්වා ගන්න, ආරක්ෂා කරගන්න, ගබඩා කරගන්න පුළුවන් වෙනවා කියන කතාව කිව්වේ ඒකයි. හොඳයි. අපි ලියමු. ලියන්න භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ දත්ත ගබඩා කරන මෙවලම් අන්තර්ගත වන නිසා ආරක්ෂිතව අවකාශීය හා අවකාශීය නොවන දත්ත ගබඩා කර තැබිය හැකිය.
එහිදී වෛරස් වැනි මානවජන්‍ය ක්‍රියා බලපෑමක් සිදු නොවුවොත් වෛරස් වැනි මානවජන්‍ය ක්‍රියා බලපෑමක් සිදු නොවුවොත් එම දත්ත ඉතා දිගු කලක් ආරක්ෂිතව රඳවා තබා ගත හැකිය. එසේම එම දත්ත නැවත ලබාගත යුතු අවස්ථාවකදී ඉතා කාර්යක්ෂමව දත්ත ලබා ගැනීමටද මෙමගින් හැකියාව ඇතිවේ. ඉතා කාර්යක්ෂමව දත්ත ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. හොඳයි, ඊළඟ කාරණය ඔබ හොඳින් දන්න එකක් මම විස්තර නොකලත් ඔබට තනියෙන් ලියන්න දුන්නත් ඔබට ලියන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවස්ථා දෙකකදී මම දීලා තියෙනවා අවකාශීය සහ අවකාශී නොවන දත්ත කියන දෙකේ වෙනස පැහැදිලි කරන්න. ඒ වගේම මේක ලියපු ළමයි උත්තර ලියලා මට WhatsApp වලින් ආපහු එව්වා. මම ඒවා බැලුවා. ඒවා ඊටාම නිවැරදි. ඒ යෝග දේවල් වල ගැටලු සහගත දැන් නැහැ. අවකාශී දත්තේ මොකද්ද? අවකාශී නොවන දත්ත කියන්නේ මොනවද කියන එක අවබෝධයෙන් දී වෙලා දෙනවා. ඒ නිසා ඔබට යම් අවබෝධයක් මේ පිළිබඳව දැන් හොඳින් තියෙනවා. ඒ වුණත් මම මෙතෙන්දි මේක ස්කිප් කරන්න සූදානම් නැහැ. මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන දේ සුවිශේෂී වෙනවා. අවකාශී දත්ත වගේම අවකාශී නොවන දත්ත කියන දෙකම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්. අපි කලින් දැක්කනේ පැවති පැරණි ක්‍රමයේදී අපිට මේකෙන් පාවිච්චි කරගන්න පුළුවන්කම දුන්නේ එක දත්ත වර්ගයක් විතරයි. නේද? පැරණි භූගෝලීය තොරතුරු පද්ධතිය එන්න කලින් පාවිච්චි වෙච්ච ක්‍රමයේදී අපි දැක්කා අවකාශීය දත්ත ටික විතරක් කාලින කළමනාකරණය කරලා අවශ්‍ය කාර්යයන් සිදු කර ගන්නා බව. හැබැයි ඉතින්දී අපි දැක්කේ අවකාශී නොවන දත්ත සමග කටයුතු කරන්න තියෙන හැකියාව. නේද? නමුත් අපිට පේනවා භූගෝලීය තොරතුරු පද්ධතිය තුල මේ කියන වර්ග දෙකේම දත්ත මනාව කළමනාකරණය කිරීමේ හැකියාව තියෙනවා. නේද? අපි ඒක ලියමු. එහෙනම් භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් අවකාශීය හා අවකාශීය නොවන භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් අවකාශීය හා අවකාශීය නොවන දත්ත කළමනාකරණය කිරීමේ හැකියාව පවතී. නමුත් භූගෝලීය තොරතුරු පද්ධතිය පැමිණීමට පෙර භාවිත කළ ක්‍රමේදී ඒ කියන්නේ සරලව හස්තික සිතියන් නිර්මාණකරණයේදී භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයට පැමිණීමට පෙර පැවති ක්‍රමේදී අවකාශීය දත්ත පමණක් යොදා ගැනීමට හැකියවත් මෙහිදී මෙම දත්ත වර්ග දෙකම භාවිත කර ගැනීමට හැකිවීම විශේෂ වාසියක් ලෙසද සඳහන් කළ හැකිය.
විශේෂ වාසියක් ලෙසද සඳහන් කළ හැකිය. හොඳයි ඊළඟට බලන්න ඊළඟ කාරණේ කියනවා දත්ත විශ්ලේෂණය කරන්න හැකි වීම. මේ පද්ධතියේ මේ භූගෝලික තොරතුරු පද්ධතියේ තියෙන විශේෂීම දේ තමයි දත්ත විශ්ලේෂණය. නේද? ඔබ දන්නවා පෙර පැවති ක්‍රමේ. ඒ කියන්නේ හස්තික සිතියන් නිර්මාණ කරන කාල සීමාව. නැත්නම් හස්තික සිතියන් නිර්මාණය කරපු අවස්ථාවලදී අපි දැක්කේ නෑ සිතියම නිර්මාණය කිරීම සමගම විශ්ලේෂණය කිරීම. නේද? සිතියන් නිර්මාණය කිරීම කරන එක වැඩක්, එක කාර්යයක්. හැබැයි ඒකෙන් පස්සේ වෙනම තමයි විශ්ලේෂණ කාර්ය සිද්ධ වෙන්නේ. හැබැයි භූගෝලික තොරතුරු පද්ධතිය තුළ එහෙම නැහැ. මේ භූගෝලික තොරතුරු පද්ධතිය තුළ දත්ත පාවිච්චි කරලා සිටීමක් අඳිනවා වගේම ඒ අවස්ථාවේම අවශ්‍ය නම් මේ විශ්ලේෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ විශ්ලේෂණ විවිධ ආකාරයක තියෙනවා. නේද? විවිධ ආකාරයක තියෙනවා. ඒ අවකාශීය විශ්ලේෂණ කරන්න පුළුවන්. ඒ වගේම අවකාශී නොවන දත්ත පාවිච්චි කරන නිසා අවකාශී නොවන දත්ත භාවිතා කරලා ශාස්ත්‍රීය නොවන සංඛ්‍යානමය විශ්ලේෂණ සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. අපි පද්ධතිය තුළ GIS කියන මෘදුකාංගය පාවිච්චි කරලා එවැනි අවස්ථාවක් දෙකක් අපි බැලුවා නේද? ඔබට මතක ඇති. හරි. එහෙනම් මේ පද්ධතියේ සුවිශේෂී දත්ත විශ්ලේෂණය සම්බන්ධයෙන් අපි ලියමු. භූගෝලීය තොරතුරු පද්ධතියට අවකාශී හා අවකාශී නොවන දත්ත යන භූගෝලීය තොරතුරු පද්ධතියට අවකාශී හා අවකාශී නොවන දත්ත යන අවකාශී හා අවකාශී නොවන දත්ත යන वर्ग දෙකක දත්ත ඇතුළත් කරන නිසා ශාස්ත්‍රීය විශ්ලේෂණ මෙන්ම සංඛ්‍යානමය විශ්ලේෂණයන් එකවර සිදු කිරීමේ හැකියාව පවතී. එය සිතියම් නිර්මාණකාරයෙන් වෙන් නොවූ ඊටම බද්ධ වූ ක්‍රියාවලියක් ලෙස සිදු කිරීමටද හැකියාව ඇති කරගෙන තිබේ. නැත්නම් හැකියාව ලැබී තිබේ. ඊටම බද්ධ වූ ක්‍රියාවලියක් ලෙස සිදු කිරීමටද හැකියාව ලැබී තිබේ. කොයිද පදනද? සිතියම් නිර්මාණකරණයටම බද්ධ වූ ක්‍රියාවලියක් ලෙස සිදු කර ගැනීමට හැකියාව ඇති කරගෙන තිබේ. හොඳයි. එහෙනම් ඔන්න අපි පැහැදිලි කිරීම කළා භූගෝලීය තොරතුරු පද්ධතියේ දත්ත විශ්ලේෂණය සම්බන්ධයෙන් සුවිශේෂී නේද? පෙර පැවති ක්‍රමයේදී නම් සිතියම වෙනමෙන්ද පස්සේ කාලෙක තමයි විශ්ලේෂණය කරන්නේ. දැන් එහෙම නැහැ. සිතියම අඳින ගමන් ඕනනම් විශ්ලේෂණය කරන්න පුළුවන්. නේද? විශ්ලේෂණ වලට යන්න පුළුවන්. විශ්ලේෂණ කිව්වම ඒකත් බරපතලයි. ඒකත් විශ්ලේෂණ වර්ග දෙකයි. මොනවද? එක්කෝ සංඛ්‍යාන විශ්ලේෂණයක් කරන්න පුළුවන්, එක්කෝ අවකාශ විශ්ලේෂණයක් කරන්න පුළුවන්. අවශ්‍ය නම් දෙකම එකවර කරන්නත් පුළුවන්. නේද? එහෙනම් විශ්ලේෂණ සම්බන්ධයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය තාම වැදගත් වෙලා තියෙනවා. අපි යන් ඊළඟට සිතියම් ආකෘති සැකසීමට හැකියවීම. ළමයි අපි දැක්කා සිතියමක් නිර්වචනය කරපු පළවෙනි අවස්ථාවේදී මේ පෘථිවිය මත පෙළ තිබිච්ච කුංචි කොටසක තොරතුරු ටික නෙමෙයි කොලයකට ගත්තේ. නේද? සිතියම කියලා කිව්වේ පෘථිවි තලයේ තියෙන යම් කිසි කොටසක තොරතුරු සියල්ලම පහේ කඩදාසියක් මත නිරූපණය කිරීමේ කාර්යය. නේද? එතකොට පෘථිවි තලයේ මත පෙළ තිබුණේ මොන භූදර්ශනයක්ද? ත්‍රිමාන භූදර්ශනයක්. නේද? ත්‍රිමාන භූදර්ශනයක්.
දිග පළල උස කියන ලක්ෂණ තුනම දකින්න ලැබෙන ඊට අදාළ තොරතුරු නිරූපණය වෙච්ච භූදර්ශනයක් තමයි තිබුණේ. හැබැයි ඉතින් අපි ඒක මොකද කරේ? මේ ත්‍රිමාන භූදර්ශනයේ සිතියමකට ගන්නකොට අපි ඒක පරිවර්තනය කරනවා ද්විමාන භූදර්ශනයක් විදිහට. නේද? ද්විමාන සිතියමකට ගන්නකොට උස කියන එක හලලා දෙනවනේ. නේද? එතකොට දිග පළල විතරක් සලකලා සිතියම් තලයේමත් අර තෝරාගත්ත භූමි කොටස තුල තියෙන සියලුම දේවල් ලබිනවා. එතකොට මෙතන කියනවා සිතියම් ආකෘති හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔබ මෙහෙම පොත් වඩා තේරෙයි. සිතියමක් සම්බන්ධ මොඩල් එකක් හැදීමේ හැකියාව භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ තියෙනවා. අපිට අතීත සිතියම් හදපු කවදාවත් මේ සැබෑ පොළවේ තියෙන භූදර්ශනයේ කඩදාසි කොළයක ත්‍රිමාන වැඳලා මෙහෙමයි කියලා සිතියමක් විදිහට පෙන්වන්න පුළුවන් කම ලැබිලා තිබුණේ නෑ නම. හැබැයි අද අපිට මේ GIS පාවිච්චි කරනකොට මේ මෘදුකාංගය තුළ පහසුවක් දීලා තියෙනවා. කොටසක් නිර්මාණය කරලා දීලා තියෙනවා. අවශ්‍ය නම් අර ඇතුළත් කරගන්නා වූ ද්විමාන භූ ලක්ෂණ ටික. ද්විමාන භූදර්ශනයේ සම්බන්ධ ලක්ෂණ ටික අපිට ඕනනම් ත්‍රිමානකරණය කරලා පෙන්නන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් කඳු තියෙනවා නම් ඒවා ත්‍රිමානව හදන්න. උස්සලා නිර්මාණය කරලා පෙන්නන්න. ඊළඟට ඒ අතර තලාවස්නා නිම්නවල හැඩය, ඒවා ජලනවා නම් ජලවහන මාර්ග ඒවා නේද? ඊළඟ ගහකොළ සමාන ගොඩනැගිලි තියෙනවා නම් ඒවා හැටි කෘතිමව හදලා අර සිතියම මත නිරූපණය කරලා ඇත්තම පොළව ඇත්තම පෘථිවි පෘෂ්ඨයේ මොනකට ස්වභාවය පරිගණකයේ තුල නිර්මාණය කිරීමේ හැකියාව තමයි මේ ත්‍රිමාන ආකෘති සිතියම් නිර්මාණ කරන්න කියලා කියන්නේ. මේවා ඇත්තටම වැදගත් වෙන්නේ සිතියම් විශ්ලේෂණ කටයුතු වලදී. සිතියම් විශ්ලේෂණ කටයුතු වලදී. ඒ කියන්නේ ත්‍රිමාන ආකෘතියක් හදාගත්තාම අපි හිතමු ගංගා ද්‍රෝණියක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ ගංගා ද්‍රෝණිය. මේ ප්‍රධාන ගඟ මෙන්න අතු ගංගා කොහොම තියෙනවා. මේක ගංගා ද්‍රෝණියක් කියලා ගන්නකො මේක වෙන් වෙච්ච වෙනම තියෙන ගංගා ද්‍රෝණියක්. එතකොට මේකේ තියෙන තොරතුරු ටික සිතියම් පරිගණක පද්ධතිය ඇතුළත් කරලා අපි මේ ගංගා ද්‍රෝණියට අදාළ සීමාව තුළ තියෙන භූදර්ශනය. භූදර්ශනය කියන්නේ භූවිෂමතාව විතරක් නෙමෙයි. නේද? ඒකේ පරිසරයේ තියෙන සියලුම දේවල්. ගහකොළ ඊළඟට භූවිෂමතා ලක්ෂණ ඊළඟට ජලවාහනේ මේ අතුළු සියලුම දේවල් අපි පරිගණක පද්ධතිය ඇතුළත් කරලා ත්‍රිමාන සිතියමක් හදාගන්නවා. නේද? දැන් මේක ද්විමානයි මම මේ අතට සදාන ද්විමානයි. මේකේ කඳු කොහොමද තියෙනවද කියලා හිතනොත් මම මේ තැන් වල මෙන්න මේ මුස් බිම් තියෙනවා. නේද? මේ මුස් බිම් තියෙනවා. ඒ අතර තමයි මේ ජලවාහනේ මෙහෙම එන්නත් අපිට පේනවා මේක ද්විමානයි. හැබැයි අපිට පුළුවන් භූගෝලික තොරතුරු පද්ධතිය තුළ මේකේ ත්‍රිමානාකෘති හදාගන්න. කඳු ටික උස්සලා මේ දේ අතර ගලා වස්නා ජල පාරවල් ටික පෙන්නලා මේක ලස්සන නිර්මාණයක් විදිහට හදාගන්න පුළුවන්. නේද? ඒ හරහා අපිට ඕන විශ්ලේෂණ කරන්නත් පුළුවන්. විශ්ලේෂණ වලට මේ ත්‍රිමානාකෘති යොදා ගැනීම හරිම වැදගත්. තාර්කානුකූලයි. මේ ඉහළ පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 100ක් වහිනකොට පහළ නිම්නය කොච්චර උතුරනවද? කොච්චර පිටාරගල ගංගොතුර මට්ටමක් ඇති වෙනවද? ඒක භූගෝලීය තොරතුරු පද්ධතිය තුළට ඇතුළත් කරගත් විට ඒවා භාවිත කරමින් භූගෝලීය තොරතුරු පද්ධතිය තුල භූදර්ශනයේ යථා ස්වභාවය නිරූපණය වන ආකාරයට ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කළ හැකි බව මෙන් කියවේ. ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කළ හැකි බව මෙන් කියවේ. මේවා අවකාශීය සිතියම් විශ්ලේෂණයේදී නැත්නම් සිතියම් අවකාශීයව විශ්ලේෂණය කිරීමේදී
මේවා සිතියම් අවකාශීයව විශ්ලේෂණය කිරීමේදී ඊටාම ප්‍රයෝජනවත් වේ. ඊටාම ප්‍රයෝජනවත් වේ. ඒ වගේම තමයි දැන් ඔය ඊළඟට තියෙන කාරණේ ඔය හා සම්බන්ධ එකක්. මම අර මේ සටහන ඇඳලා විස්තර කරනකොට ඒක කිව්වා. නේද? පුරෝගතන ඉදිරිපත් කරන්න පුළුවන්. ත්‍රිමානාකෘති සිතියම් හදාගත්තාම පුරෝගතන කරන්න පුළුවන්. දැන් බලන්න මම අර කලින් කිව්වේ මේ ඉහළ පෝෂක ප්‍රදේශයට ගංගා නිම්නයේ ඉහළ පෝෂක ප්‍රදේශයට වර්ෂාපතනය ලැබෙනකොට අපි දන්නවා පහළ ගංගා නිම්නය තුල ගලා යන ජල මට්ටම නේද? ඉහළ යනවා. නිම්නයේ ඉහළ යනවා. ජල මට්ටම ඉහළ යනවා. හැබැයි අපි දන්නවා මේ ඉහළ පෝෂක ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවලදී දරා ගන්න බැරි ජල කඳක් මේ ගංගා නිම්නයේ එකතු වුණොත් ඒකෙදි වෙන්නේ අර ඉවුරු පිරි මට්ටමට වඩා වැඩි ජල කඳක් ඇවිල්ලා දෙපැත්තේ නිම්න උතුරලා පහත් තැන්න යට කරලා ගම් වතුර ඇති කරනවා නේද? ගම් වතුර ඇති කරනවා. එතකොට අපිට පේනවා මේ ඉහළ පෝෂක ප්‍රදේශයේ ඇති වුණු වර්ෂාපතනය මත පහළ ගංගා ද්‍රෝණී ජල මට්ටම වෙනස් වෙන බව. ඉහරා ගම් වතුර ඇති වෙන බව අපි දන්නවා. එතකොට මේ ඉහළ පෝෂක ප්‍රදේශයට වැටෙන වැස්සේ ප්‍රමාණය මැනගන්න පුළුවන් නම් ඒ එක එක මට්ටම් වලදී අපිට ඇසියුම් කරන්න පුළුවන්, උපකල්පනය කරන්න පුළුවන් පහළ නිම්නයේ කොච්චර පිටාර ගලයිද. ඒ වගේම කොච්චර ගම් වතුරට යට වෙයිද. නේද? මිලිමීටර් 100ක් යට වෙනකොට යට වෙන සීමාව. මිලිමීටර් 100ක් වර්ෂාපතනය වෙනකොට පහළ නිම්නයේ කොච්චර දුරට වතුර පැතිරෙනවද? 200කදී කොච්චරද? ජලකඳ කොච්චරක් උසට පැතිරෙයිද? නේද? කොච්චර දුරට ව්‍යාප්ත වෙයිද? දෙපැත්තට පැතිරෙයිද? ඕක කියන්න පුළුවන්. පුරෝගතනය කරගැනීමේ හැකියාව තියෙනවා. නිකන් නෙමෙයි මේව කරන්නේ පරිගණක තාක්ෂණي පාවිච්චි කරලා. ඒ නිසා අපිට හරියටම දත්ත ටික දුන්නාම පහළ නිම්නයේ යට වෙන ප්‍රමාණය මැනගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ ඊළඟ අනාගත පුරෝගතන ඉදිරිපත් කිරීමේ හැකියාව කියලා කියන්නේ. අපි ඒක ඔතෙන්ටම ලියමු සම්බන්ධ කරලා. අනාගත පුරෝගතන ඉදිරිපත් කිරීමේ හැකියාව. එයන්න ඉහත සඳහන් කළ ආකාරයේ ත්‍රිමාන ආකෘති. ඉහත සඳහන් කළ ආකාරයේ ත්‍රිමාන ආකෘති. ඉහත සඳහන් කළ ආකාරයේ ත්‍රිමාන ආකෘති නිර්මාණය කරගත් පසුව ඒවා ඇසුරින් සිදු කරන අවකාශීය හා සංඛ්‍යානමය විශ්ලේෂණ. ඒවා ඇසුරින් සිදු කරන අවකාශීය හා සංඛ්‍යානමය විශ්ලේෂණ භාවිත කරමින් අවකාශීය හා සංඛ්‍යානමය විශ්ලේෂණ භාවිත කරමින් පුරෝකතන වලට එළඹීමේ හැකියාව පවතින බව. පුරෝකතන වලට එළඹීමේ හැකියාව පවතින බව මෙයින් අදහස් කරයි. උදාහරණ ගංගා ද්‍රෝණියක ත්‍රිමාන ආකෘතිය භාවිත කරමින් වර්ෂාපතන ප්‍රමාණයට අනුරූපව ගංගා නිම්නය තුල ඇතිවන ගම් වතුර මට්ටම. ගංගා නිම්නය තුල ඇතිවන ගම් වතුර මට්ටම පුරෝකතනය කිරීමට කටයුතු කිරීම නැත්නම් පුරෝකතනය කිරීම. ගංගා නිම්නය තුල ඇතිවන ගම් වතුර මට්ටම පුරෝකතනය කිරීම.
හොඳයි. එහෙනම් අපි කාරණා කීපයක් කතා කරලා තවත් එකක් ඉතුරුලා තියෙනවා. නේද? දත්ත යාවත්කාලනය කිරීමේ හැකියාව. විවිධ ක්‍රම වලට යාවත්කාලනය කරන්න පුළුවන්. දැන් අපි දන්නවනේ ඇත්තටම මේ භූ අවකාශීය දත්ත කලින් කලට වෙනස් වෙන ඒවා. දැන් විශේෂම උදාහරණයක් ගත්තාම භූමි පරිභෝගය වගේ දේවල්. නේද? භූමි පරිභෝගය වගේ දේවල් ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න ඔබ ඉපදිච්ච ගමේ පුංචි කාලේ තිබිච්ච භූදර්ශනය නෙමෙයි දැන් ඔබත් විඳින්නේ. ඔබ දැන් දැක බලා ගන්න. නේද? සමහරට පොඩි කාලේ ඔයා දැක්ක රබර් වත්ත දැන් නෑ. ඒක මිනිස්සු ගලවලා දාලා සමහරට තේවවල වෙන්න පුළුවන්. ඒ නැත්නම් ඒක ඒ අදාළ භූමිය කෑලි වලට කඩලා පදිංචි සඳහා ගෙවල් දොරවල් හදන්න මිනිසුන්ට විකුණලා වෙන්න පුළුවන්. නේද? එදා තිබුච්ච වෙල්ලාය අද සමාල්ලාන්න කොට ගොඩ කළ මිනිස් වෙන දෙයක් කරගෙන හදාගෙන වෙන්න පුළුවන්. නේද? එහෙම තියෙනවා. ඒ වගේ භූදර්ශනය තුල වහා වෙනස් වෙන දෙයක් තමයි භූමි පරිභෝගය වගේ දේවල්. කෘෂිකාර්මික භූමි පරිභෝගය විශේෂයි. එතකොට මේ කෘෂිකාර්මික භූමි පරිභෝගය වගේ දේවලුත් අපිට මේ භූගෝලික තොරතුරු පද්ධතිය සිතියමක් කරනකොට ඇතුළත් කරන්න වෙනවා ළමයි. නේද? ඇතුළත් කරන්න වෙනවා. වහා වෙනස් වෙන සුළු එකක් වුණත් ඒක ඇතුළත් කළ යුතුයි. හැබැයි අපි ඇතුළත් කළ සිතියමක් නිර්මාණය කරගත්තට පස්සේ කාලෙකදී ඒ වෙනස් වීම අපිට යාවත්කාලින කරන්න වෙනවා. නේද? දැන් කුඹුරක් තිබිලා පස්සේ කාලෙකදී මිනිස්සු ඔය පිටතින් කියන ද්‍රව්‍ය දාලා ඒක ගොඩ කරලා පස් දාලා ගොඩ කරලා විවෘත බිමක් හදාගෙන අපි තුමෙන් ගොඩනැගිලි සංකේතයක් හදලා තියෙනවා. නේද? කලින් මැප් එක ඇඳපු කාලේ GIS දත්ත දාලා මැප් එක ඇඳපු කාලේ අපි මේ මැප් එක ඇඳලා තියෙන එක V වගා බිමක් විදිහට. නේද? කුඹුරක් විදිහට අපි ඇඳලා තියෙනවා. ඇත්තටම බලනකොට දැන් අවුරුදු 5ක් 6කට ගිහිල්ලා පස්සේ ගිහින් බලනකොට එතන දැන් තියෙන කුඹුරක් නෙමෙයි ගොඩ බිමක් විතර හදාගෙන මිනිස්සු ගොඩනැගිලි අතර එතන යම් ඉදිකිරීමක් කරගෙන තියෙනවා. නේද? ඉදිකිරීමක් කරගෙන තියෙනවා. එතකොට අපිට ඒ తত্ত্বය වෙනස් වීමක් වෙලා කියන හොඳටම පැහැදිලියි. අපිට ඒක එහෙම තියාගෙන ඉන්න බෑ. අපිට මැප් එක අප්ලෝඩ් මේ අප්ඩේට් කරන්න වෙනවා. නේද? යාවත්කාලික කරන්න වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? විවිධ ක්‍රම පාවිච්චි කරලා බලනවා අපි අදු මැප් එක අප්ඩේට් කරන්න. නේද? අර බිම දැන් ඊවගා බිමක් නෙමෙයි. දැන් ඒක මේ විවිධ මේ කාර්ය සඳහා යොදාගත්ත බිමක් කියලා අපි වෙනස් කර ගන්නවා. එහෙම නොකරනවා නම් අපේ සිතීමෙන් ඒක වැඩක් නැහැ. එයි අපේ සිතීම යාවත්කාලින වෙලා නැහැ. පරණ තොරතුරු තියෙන්නේ. ඒක අලුත්ෙන් පාවිච්චි කරන්නට වැදගත් නැහැ. නේද? ඒ නිසා භූගෝල විද්‍යාඥයෝ සිතියම් නිර්මාණය කරනකොට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරලා හැම විටම බලනවා නිරන්තරයෙන් ඒ ඇඳපු සිතියම්, ඒ ඇඳපු දත්ත නේද? ඒ ඇඳපු අවකාශී සහ අවකාශී නොවන කියන දත්ත වර්ග දෙකම හැම විටම යාවත්කාලින කරන්න බලනවා. එතකොට පුතේ මේ පද්ධතිය තුළ ලැබිලා තියෙන වාසිය මේ ඕනෑම අවස්ථාවක ඉතා පහසුවෙන් යාවත්කාලින කිරීම කරන්න පුළුවන්. නේද? දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ අතින් ඇඳපු සිතියමක් තියෙනවා. අතින් ඇඳපු සිතියමක් තියෙනවා. දැන් මම කියපු කලින් සංසිද්ධිය සිටියේ තියාගන්න. කලින් ඊවරාපීමක් විතර තිබුණා. දැන් මේ කොණ්ණගිල්ලක් හදලා ගොඩ කරලා කොණ්ණගිල්ලක් හදලා එතන වෙනත් මානවාර්ථික කටයුත්තක් දැන් සිද්ධ වෙනවා. දැන් ඕක ඔය කියන සංසිද්ධිය ඉතිරියාගෙන කල්පනා කරන්න ඔය අතින් ඇඳපු සිතියම ඇඳපු කාලේ ඔය ඊවරාපීම ඇඳලා සිතියම ඇඳලා printed මේ කඩදාසි වලයකට ගත්තා. නේද? මැප් එක කඩදාසි වලයකට ගත්තා. දැන් ඕක ඔබගේ තියෙනවා. දැන් හැබැයි ඒක ඉදිරිපත් කරන්න බෑ සිතියම් පිළිබඳව අධ්‍යයනය කරන අයට. ඒ සිතියම දැන් දීලා බෑ. ඒක වෙනස් වෙලා. එදාට සාපේක්ෂව අද භූදර්ශනය බොහෝ වෙනස්. නේද? දැන් ඔබට සිද්ධ වෙලා තියෙනවා යාවත්කාලින කරන්න. දැන් අර අතින් යනකු සිතියම යාවත්කාලින කරන එක කොච්චර අමාරුද කියන්නේ. නේද? මොකක් මකලා නේද? අරක මකලා ඊවගා ගුවන් නෙමෙයි තියෙන්නේ කියලා මෙතන වෙනස් කරන්න පුළුවන්. බෑ. ඔයාලට සිද්ධ වෙනවා ආපහු ඒ සිතියම අඳින්න. නේද? මහා පරිශ්‍රමයක් දරලා සිතියම ආයෙ අඳින්න වෙනවා. යාවත්කාලින කරන්න වෙනවා. හැබැයි ඉතින් ඒක අමාරුයි. හැබැයි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ අපිට පුළුවන් වෙනවා මේ අදාළ ෆීචර් එකේ තිබිච්ච data ටික වෙනස් කරන්න. නේද? V වගා බිමක් කියලා තිබුණා නම් අපි ඒක දාන්නේ අර අවකාශී නෝන දත්වල ෆැටි ෆීල්ඩ්. නේද? අපි ඒක දාලා තියෙන්නේ. V වගා බිමක් කියලා දාලා තියෙන්නේ. නේද? අපිට පුළුවන් දැන් ගිහිල්ලා අර ඇට්‍රිබියුට් ටේබල් එකේ දැන් ෆැටි ෆීල්ඩ් එක නෙමෙයි දැන් ඒක විවෘත බිමක් නේද? ඕපන් ලෑන්ඩ් එකක් කියලා අප්ඩේට් කරන්න. එතන බලන්න අතින් ඇඳපු එක යාවත්කාලින කරන එකද ලේසි භූගෝලික තොරතුරු පද්ධතිය තුළ නිර්මාණය කරපු සිතියම යාවත්කාලින කරන එකද වඩා ලේසි කියන එක දැන් ඔයාලට තේරෙනවා. නේද? එහෙනම් ඔන්න යාවත්කාලින කිරීමේ පහසුව තියෙනවා. ඒ වගේම තමයි විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ යාවත්කාලින කිරීම කරන්නත් පුළුවන්. අපි ඒක ලියමු. ලියන්න මේන් අදහස් වන්නේ පද්ධතියට ඇතුළත් කළ අවකාශීය හා අවකාශීය නොවන දත්ත
අවකාශීය හා අවකාශීය නොවන දත්ත ඉතා පහසුවෙන් සහ විවිධ ක්‍රමවලට ඉතා පහසුවෙන් සහ විවිධ ක්‍රමවලට ඉතා පහසුවෙන් සහ විවිධ ක්‍රමවලට යාවත්කාලීන කිරීමට යාවත්කාලීන කිරීමට යාවත්කාලීන කිරීමට හැකි බවයි. මේ නිසා කාර්යක්ෂම සිතියම් නිර්මාණකරණයකට මේ නිසා කාර්යක්ෂම සිතියම් නිර්මාණකරණයකට අවස්ථාව ලැබී තිබේ. කාර්යක්ෂම සිතියම් නිර්මාණකරණයකට අවස්ථාව ලැබී තිබේ. හොඳයි අපි යමු මේ ඊළඟ මාතෘකාවට. දැන් එනම් භූගෝලික තොරතුරු පද්ධතියේ භාවිතය මගින් කළ හැකි කාර්යයන් ඔබ දන්නවා. විද්‍යානුකූලව සිතියම් හදන්න පුළුවන්, ඊළඟට දත්ත යාවත්කාලීන කරන්න පුළුවන් විවිධ ක්‍රමවලට, ඊළඟට අපි කිව්වා දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුව තියෙනවා නේද? සිතියම් ආකෘති හදන්න පුළුවන්, ඒ ඔස්සේ ගිහිල්ලා විශ්ලේෂණ කරන්න පුළුවන්. මේ වගේ විවිධ කාර්යයන් රසක් අපි කතා කළා. ඕකත් වැදගත්. විභාග ප්‍රශ්නයක් අහන්න පුළුවන්. භූගෝලික තොරතුරු පද්ධතිය භාවිත කරමින් කර හැකි කාර්යයන් කියලා. එහෙම ඇහුවොත් ඔය ටික ලියන්න වෙනවා. හොඳයි අපි යන්න හදන්නේ භූගෝලික තොරතුරු පද්ධතිය කියන කොටසේ අවසන් මාතෘකා කීපයට තොරතුරු පද්ධතියේ වාසි. භූගෝලික තොරතුරු පද්ධතියේ වාසි. මේවත් අමාරු දේවල් නෙමෙයි. දැන් අපි විජින් විට අවස්ථාවලදී කතා බහ කරපු දේවල්. ඒ නිසා වැඩි කාලයක් නොගෙන අවශ්‍ය තරම් තිබුණොත් විතරක් වඩා පැහැදිලි කරගෙන නෝට් එකේ තැන් වල ලියාගෙන ඉස්සරහට යමු. එහෙම නැත්නම් මේ කරුණු විදිහට සඳහන් කරන්න යන එක වඩාම හොඳයි. කරුණු විදිහට සඳහන් කරන්න යන එක වඩාම හොඳයි. මෙසේජ් එකක් එනවා බලමු. සර් මිලින්දෝර දෙපාර්තමේන්තුව ලාබලබන ආයතනයක්ද? ලාබලබන ආයතනයක්. ලාබලබන ආයතනයක්. හේතුව අපේ රටේ රාජ්‍ය මට්ටමේ මේක රජයේ ආයතනයක් නේ. නේද? රාජ්‍ය මට්ටමේ ආයතනයකින් වෙන්න ඕනි පරිම සේවාව ඒගොල්ලන්ගේ සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේගොල්ලොත් එක්ක තරඟකාරීව කටයුතු කරන්න කෙනෙක් නැහැ. නේද? තරඟකාරී බවක් නැහැ. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්න එකම ආයතනය. ඒ වගේම තමයි නිලලත් ආයතනය. මේගොල්ලෝ දෙන data දත්ත පිළිබඳව සැකසහිතව හිතන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට පේනවා අර ඒකාධිකාරයක් ගොඩනගලා තියෙනවා කියලා කිව්වොත් මම වැරදි. ඒකාධිකාරයක් නෙමෙයි එකම ආයතනයේ තියෙන්නේ. ඒ නිසා අපේ රටේ අවශ්‍ය කරන සිතියම් සම්බන්ධ කටයුතු වලදී මේගොල්ලෝ ලොකු මෙහෙයක් කාර්යයක් සිදු කරනවා. ඒ නිසා මේගොල්ලන්ගේ මේ ආදායම පිළිබඳ ගැටලුවක් ඇති වෙලා නැහැ. හොඳයි. අපි භූගෝලික තොරතුරු පද්ධතිය වාසි යටතේ පළවෙනි වාසිය ලියමු. පොතේ මතක තියාගන්න ඕනේ මෙතෙන්දි මේ කරුණු අපි කතා බහ කරලා හොඳින් දන්න දේවල් නම් මම කරුණු විතරමයි කියන්නේ. නේද? කතා බහ කරපු දේවල් තියෙනවා මෙතෙන්දි. ඒ දේවල් සම්බන්ධයෙන් අදාළ කාරණේ විතරක්ම සඳහන් කරනවා. එහෙම නැති තැනකදී ඔබට අවශ්‍ය කරන දේ විස්තර කරලා දීලා නෝට් එක දෙනවා. හරි? ඒ නිසා තමයි මේ මාතෘකාව සම්බන්ධයෙන් 13 වෙනි පිටුවේ සහ 14 වෙනි පිටුවේ පේලි කරනවක් ඉදිරි කරලා තියෙනවා. සමහර ඒවා කරුණු විදිහට සමහර ඒවා විස්තරාත්මකව තමයි දෙන්නේ. හරි? පළවෙනි එක අපි ලියමු. සිතියම් විද්‍යාත්මකව තොරතුරු නිවැරදිව දැක්විය හැකි වීම. ඔන්න භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසිය. සිතියම් විද්‍යාත්මක තොරතුරු නිවැරදිව දැක්විය හැකි වීම. සිතියම් විද්‍යාත්මක තොරතුරු නිවැරදිව දැක්විය හැකි වීම. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ලියමු පේලියකින් දෙකකින් විතර. මේන් අදහස් ඔබ දන්නවා මේ ගැන. හොඳින්ම දන්නවා නම් මම ආයි කියනවා. මේන් අදහස් වන්නේ භූ අවකාශීය තොරතුරු වල භූ අවකාශීය තොරතුරු ඉතා නිවැරදිව පිහිටීමක් ලෙස නිරූපණය කිරීමට පවතින හැකියාවයි.
හොඳයි ඊළඟට දෙවැනි කාරණය සිතියම් කාර්යක්ෂමව නිර්මාණය කළ හැකි වීම. ඕක මම පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම ඔබට මම උදාහරණයක් අරගෙන පළවෙනි අවස්ථාවේදීම මේ කාර්යක්ෂම බව ගැන කිව්වා. අදද ඔබ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කියලා හිතන්න කියලා කිව්වා. ලංකාවේ වනාන්තර පද්ධතිය පිළිබඳව කොච්චර බිම් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවද? මේ වනාන්තර කවර තැන්වල ව්‍යාප්ත වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ අහුවොත් ඔබේ ඒකට කොච්චර කාලයක් ඔබට මේ වැඩේ කරන්න අවශ්‍යද කියලා අහලා නේද? ඒ කාර්ය සඳහා පිළිතුරක් දෙන්න කොච්චර කාලයක් අවශ්‍යද කියන එක අහලා ඒ වැඩේ කාර්යක්ෂම මේ පද්ධතිය පාවිච්චි කරලා කරන විදිහ ගැන මම පැහැදිලි කළා. ඒ නිසා නැවතත් මේ පද්ධතිය කාර්යක්ෂම ගැන තාවය ගැන පැහැදිලි කරන්න මම උදාහරණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා කාරණේ විතරක් කියන්න දෙවෙනි කාරණා. ඉතා කාර්යක්ෂමව සිතියම් නිර්මාණය කිරීමට හැකිවීම. ඉතා කාර්යක්ෂමව සිතියම් නිර්මාණය කිරීමට හැකිවීම. හොඳයි ඊළඟට තුන්වෙනි කාරණයත් අපි දන්නම කාරණයක්. තුන්වෙනි කාරණය තමයි කාලය මුදල් ශ්‍රමය. කාලය මුදල් ශ්‍රමය ඉතිරි කරගෙන සිතියම් නිර්මාණය කිරීමට පවතින හැකියාව. කාලය මුදල් ශ්‍රමය ඉතිරි කරගෙන සිතියම් නිර්මාණය කිරීමට පවතින හැකියාව. ඒක කොහොමද වෙන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා ළමයි. කොහොමද මේ කාලය මුදල් ශ්‍රමය ඉතිරි වෙන්නේ? දැන් සිතියම් නිර්මාණය කිරීමේ කටයුතු වලදී වර්තමානයේ සිතියම් නිර්මාණය කරන කටයුතු වලදී දත්ත එක්රැස් කිරීම සඳහා පාවිච්චි කරන්නේ දුරස්ත සංවේදය වැනි නවීන ශිල්පීය ක්‍රම. නේද? ගුවන් ඡායාරූපකරණය, චන්ද්‍රිකා ඡායාරූපකරණය වැනි ක්‍රම ශිල්ප. ඒ නිසා අපිට කාලය ඉතිරි වෙනවා. නේද? යම් මුදලක් වියදම් වෙනවා. නමුත් අර භූමියක් විනුම් කිරීමට යන තරම් මහා මුදලක් ඒ සඳහා වියදම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මුදල්මය පැත්තේ, මූල්‍යමය පැත්තෙනුත් යම් ලාභයක් තියෙනවා. නේද? ශ්‍රමයේ පැත්තෙනුත් ලොකු ලාභයක් තියෙනවා. නේද? භූමිය මනින්න ගියාම මහා මිනිස් බලයක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ කටයුතු එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ අද වෙනකොට චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන් ඡායාරූප තාක්ෂණය වගේ දේවල් දියුණු වෙලා තියෙනවා. අපි වල පොදුවේ කියනවා දුරස්ත සංවේදී ශිල්පීය ක්‍රම. අන්න ඒවා භාවිත කිරීම නිසා තමයි මේ කාලය මුදල් ශ්‍රමය කියන ඒවා ඉතිරි වෙන්නේ. අපි ඒක පැහැදිලි කරමු. ලියන්න. සිතියමක් නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත සම්පාදනය කර ගැනීමේදී සිතියමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය දත්ත සම්පාදනය කර ගැනීමේදී ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ඡායාරූප වැනි සර් තුන්වෙනි කරුණ අයිත් කියන්න පුළුවන්ද? ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ඡායාරූප වැනි දුරස්ත සංවේදී ශිල්පීය ක්‍රම භාවිත කරන නිසා කෙටි කාලයක් තුල ඉතා නිවැරදි දත්ත එක්රැස් කර ගැනීමට පවතින හැකියාව නිසා කාලය මුදල් ශ්‍රමය ඉතිරි වේ. එක්රැස් කර ගැනීමට පවතින හැකියාව නිසා කාලය මුදල් ශ්‍රමය ඉතිරි වේ. හොඳයි අපි ඊළඟ කාරණයට යමු. මේ පද්ධතිය නිර්මාණය කරන සිතියමක අවසාන සිතියමක නිමැවුමේ ගුණාත්මක බව ඉතා ඉහළ මට්ටමක රඳවා ගන්න පුළුවන්. එයි
අපි කිව්වා ඊටාම පිරිසිදුව පැහැදිලිව සිද්ධියමක් හදගන්න හැකියාව තියෙනවා නේද? සිද්ධියමක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ආවර්තන කිරීම වගේ කාර්යවලුත් ඉතා කාර්යක්ෂමව කරන්න පුළුවන්. ඒ වගේම තමයි විද්‍යානුකූල සිද්ධියමක් අඩංගු කළ යුතු සියලුම දේවල් අඩංගු කරන්න පුළුවන්. ඒ නිසා අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් නිර්මාණය කරන මේ පද්ධති නිර්මාණය කරන සිද්ධියමක අවසාන ගුණාත්මක භාවය නේද? අවසාන වශයෙන් ඇතිවන ගුණාත්මක භාවය ඉහළ මට්ටමක රඳවා ගැනීම හැකියාව තියෙනවා. අපි ඒක කියමු. ඊළඟ කාරණේ ලියන්න. 4 අවසාන සිතියමේ නැත්නම් නිර්මාණය කරන අවසාන සිතියමක නිර්මාණය කරන අවසාන සිතියමක ගුණාත්මක බව ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකියවීම. ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකියවීම. ඒ යටතේ ලියන්න රඳවා ගැනීමට හැකියවීම. ඒ යටතේ ලියන්න නිර්මාණය කරන සිතියම පැහැදිලි හා පිරිසිදු නිර්මාණයක් වීමත්. විද්‍යානුකූල සිතියමක අඩංගු කළ යුතු සියලුම දෑ මෙහිදී ඇතුළත් කළ හැකියවීමත්. යන කරුණු නිසා අවසන් සිතියමේ ගුණාත්මක බව ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකියාව ලැබී තිබේ. හොඳයි. ඊළඟ කාරණේ තමයි විශ්ලේෂණ ක්‍රම සිතියම මතම යෙදීමට පවතින හැකියාව. ඒක ලියාගන්න මම ඒක පැහැදිලි කරන්න. විශ්ලේෂණ ක්‍රම සිතියම මතම නිරූපණය කිරීමට පවතින හැකියාව. විශ්ලේෂණ ක්‍රම සිතියම මතම යෙදීමට පවතින හැකියාව. හොඳයි මේ බලන්නකෝ මම ඔක්කොම අදින්න යන්නේ නැහැ. අපි දන්නවා ලංකාවේ පළාත් 9ක් තියෙනවනේ නේද? පළාත් 9ක් තියෙනවා. අපිට මේ අඳින්න හදලා තියෙන්නේ පළාත් 9 සිටියම. දැන් ඉතින් වම් භාගය හදලා තියෙන්නේ හරියට මෙහෙම හදලත් නැහැ. පළාත් 9 දැක්වෙන සිටියමක් ඔබ අතේ තියෙනවා කියලා හිතන්න. ඒක එතකොට මොකද්ද? මේ පළාත් 9 දැක්වෙන සිටියම මොකද්ද? අවකාශීය දත්තය. නේද? අවකාශීය දත්තය. මේ හා සම්බන්ධ අවකාශීය නොවන දත්ත වෙන්න පුළුවන් මොනවද? විය හැකි මොනවද?
අවකාශී නොවන දත්ත විය හැක්කේ මොනවද? මේ කියන පළාත් වල තියෙන වර්ගඵලය නේද? පින් ප්‍රමාණය කොච්චර තියෙනවද? ඒ වගේම අපි හිතමුකෝ 1971 ජනසංගණනය දත්ත ඊළඟට 1981 ජනසංගණන දත්ත ඊළඟට අපි හිතමු 2001 ජනසංගණන දත්ත ඕවා තියෙන්න පුළුවන්. දැන් බස්නාහිර පළාත ගත්තාම මේ 71 කොච්චර හිටියද? 81 වෙනකොට කොච්චර හිටියද? 2001 වෙනකොට කොච්චර හිටියද? ඔය ටික ඔක්කොම පුතේ අවකාශී නොවන දත්ත ටිකනේ. නේද? මේ අවකාශී දත්ත ටිකේ අවකාශී නොවන දත්ත වෙන්න පුළුවන් ඕවා. එතකොට අපි හිතමු අපේ ওই අවකාශී නොවන දත්ත කොටේ මෙන්න මේ ටික තියෙනවා කියලා. 71 ජනගහන දත්ත තියෙනවා, 81 ඒවා තියෙනවා, 2001 ඒවා තියෙනවා. එතකොට මේ පද්ධතිය පාවිච්චි කරලා මේ අවකාශී දත්තයෙන් හා සම්බන්ධ මෙන්න මේ අවකාශී නොවන දත්ත ටික සම්බන්ධ කරගෙන අපිට කිව්වොත් මේ හැම පළාතකටම අදාළ වෙන ආකාරයේ වෘත්ත ප්‍රස්ථාර නිර්මාණය කරන්න කියලා. අපි මේ උදාහරණයක් ගමු. බස්නාහිර පළාතේ ජනසංඛ්‍යාව. හරි බස්නාහිර පළාතේ ජනසංඛ්‍යාව දක්වන්න වෘත්ත ප්‍රස්ථාරයක් අඳින්න ඕනි කොහොමද? වෘත්තේ කොටස් තුනකට බෙදන්න. මොකක්ද කොටස් තුන? 71 ජනගහනය. කොච්චරද? මෙන්න 1971ට මෙච්චර ප්‍රමාණය. 81 ජනසංඛ්‍යාවකට මෙච්චර ප්‍රමාණය. 1981. 2001 දී මෙන්න මේ දක්වා ප්‍රමාණය. මේ විදිහට කොටස් කරලා දක්වන්න. ඔන්න වෘත්ත ප්‍රස්ථාරයක් අඳ බස්නාහිරට. ඊළඟට දකුණටත් අඳින්න. බස්නාක් මේ සවරගමුටත් අඳින්න. ඌවට අඳින්න. නැගෙනහිර උතුරු පළාත. නේද? ඔය විදිහට අඳින්න කියලා කියනවා. අපි දන්නවා එතකොට පළාත් 9ට අදාළ වෘත්ත ප්‍රස්ථාර 9ක් ඇදෙනවා. ඔය වැඩේ ඕගොල්ලෝ මැනුවල් කරන්න ගියා සාමාන්‍ය විදියට කරන්න ගියා නම් ලොකු කාලයක් යනවා නේද? ප්‍රස්ථාර 9 අඳින්න ගියා නම් අය අඩුම ධර්මයේ පැය දෙකක්වත් යනවා ඔයගොල්ලන්ට. ඕක අඳින්න ඇඳ ගන්න නම් බැරිය වෙනම කොළවද නේද? හැබැයි කිව්වොත් ඔය වෘත්ත ප්‍රස්ථාර 9 ඒ පළාත් වලට අදාළ සීමාව තුල නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ තමයි මෙන්න මේ. මෙන්න බස්නාහිර පළාත තුල වෘත්තය. හරි? ඒක කොටස් කරනවා. මෙන්න. ඊළඟට සබරගම් පළාතේ වෘත්තය අදිනවා. ඒක කොටස් කරනවා. අර කියපු එක. දකුණු පළාතේ එක අදිනවා. ඒක කොටස් කරනවා. හරි? වැඩේ කොච්චර අමාරුද? නේද? දැන් පැහැදිලිද වැඩේ කොහොමද කියලා. මේ විශ්ලේෂණයක් කරනවා සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් කරනවා ප්‍රස්ථාර අදින්න කියනවා පළාත් 9ට අදාළ ප්‍රස්ථාර 9. වෙනම කොළවල නම් අපිට බොහොම ලස්සනට මේක අඳින්න පුළුවන් ලොකු කාලයක් අරගෙන. පොඩි කාලයකින් බෑ ලොකු කාලයක් යනවා. ඒ විතරක් ඊට පස්සේ කියනවා පළාත් 9ට අදාළ වෘත්ත ප්‍රස්ථාර 9 එක් පළාත ඇතුළේ නිර්මාණය කරන්න කියලා. එතකොට අරිටත් වඩා ලොකු කාලයක් යනවා. ඒ තවත් වැඩි සංකීර්ණයි. පළාත ඇතුළේ තමයි වෘත්තය අදින්න කියන්නේ. හරි අමාරු වැඩේ. හැබැයි පුතේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුල පුළුවන්කම තියෙනවා දත්ත ටික තියෙනවා නම් අවකාශී දත්ත කොටේ. අවකාශී නොවන දත්ත කොටේ. ඒ දත්ත ටික පාවිච්චි කරලා අපිට වෘත්ත ප්‍රස්ථාර අඳින්න පුළුවන් ඉතාම කෙටි කාලයක් තුල. නේද? විනාඩියකට වඩා අඩු කාලයක් තුල වෘත්ත ප්‍රස්ථාරය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නිර්මාණය කරපු වෘත්ත ප්‍රස්ථාර ටික ලස්සනට ප්‍රස්ථාරී මේ සිටිය මේ පළාත් 9 උඩ පළාතෙන් පළාතට ගැලපෙන ආකාරයට ඊට ආවේනික ඊට වැදගත් වෙන ඊට අයිති වන වෘත්තයේ සිටියම මතම දක්වලා තියන්න පුළුවන්. නේද? දැක්වීම හැකියාව තියෙනවා. එහෙනම් අපි ලියමු ඊළඟ වාසිය. ලියන්න. විශ්ලේෂණ ක්‍රම සිටියම මත දැක්වීමට පවතින හැකියාව. විශ්ලේෂණ ක්‍රම සිටියම මත දැක්වීමට පවතින හැකියාව. උදාහරණ ලියන්න. ඒක විස්තර කරන්නේ නැහැ. කෙලිම උදාහරණයකින් තමයි විස්තර කරන්න හදන්නේ. ශ්‍රී ලංකාවේ පළාත් 9ට අදාළ ජන සංගණන තුනක
ජන සංගණන 3ක ජනගහන දත්ත ලබා දී ඇති විට එම දත්ත භාවිත කරමින් එක් එක් පළාතට වෙන වෙනම වෘත්ත ප්‍රස්ථාර නිර්මාණය කිරීම සහ ඒ ප්‍රස්ථාරය එක් එක් පළාත මත නිරූපණය කිරීම ඉතා කාර්යක්ෂමව කළ හැකි බව මෙයින් අදහස් කරයි. හොඳයි, ඊළඟට 6 වෙනි කාරණය ලියන්න පුළුවන් අපිට මේ පද්ධතියේ වාසි විදියට සිතියමකට පරිමාණය නිවැරදිව දැක්විය හැකි වීම. මේ පද්ධතියේ තියෙන තව වාසියක්. දැන් අපි දන්නවානේ පරිමාණ ඉදිරිපත් කරන ක්‍රම තිබුණානේ නේද? එකක් නියෝජ්‍ය පරිමාණ. ඊළඟට රේඛීය පරිමාණ. ඔය දෙකනේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් නේද? ඔය ක්‍රම දෙකටම ඉතා නිවැරදිව අපි නිර්මාණය කරන සිතියමට පරිමාණය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. නේද? පරිමාණය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඕනනම් මෙහෙමයි. නියත පරිමාණය ඕනනම් අනුපාතයක් විදිහට දාන්නත් පුළුවන්. අනුපාතයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. හැමදෙනාම භාගයක් විදිහට දාන්නත් පුළුවන්. නේද? එහෙමත් නැත්නම් අවශ්‍ය නම් රේඛීය පරිමාණය විදිහට දක්වන්න පුළුවන් ඉතාම නිවැරදිව. දැන් ඔබ කල්පනා කරගන්න ඔබ පන්ති කාමරේ තුල රේඛීය පරිමාණය මැනුවල් ඇඳන්නේ නේද? රේඛීය පරිමාණය ඇඳන්නේ කොච්චර අමාරුද බලන්න. නේද? ඒකෙන් කියවන දේ උඩට අරගෙන ඒක රේඛාවක් මත පරිවර්තනය කරලා පෙන්වන එකනේ ඔබ කලේ කොච්චර අමාරු වැඩද බලන්න. ඕකට තේරුම් ගන්න එක කොච්චර වෙලාවක් ගියාද නේද? හැබැයි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුල පුළුවන්කම තියෙනවා රේඛීය පරිමාණ ආකෘති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරගන්න. නේද? ගැළපෙන හොඳයි කියලා හිතන එකක් අරගෙන අවශ්‍ය ඩීටේල් ටික එඩිට් කරන්න විතරයි කියන්නේ. අපිට මේ පරිමාණ සිතියම මත නිරූපණය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඒක යටතේ මෙහෙම ලියමු. පරිමාණ ඉදිරිපත් කිරීමේදී නියෝජ්‍ය පරිමාණය හෝ රේඛීය පරිමාණය ඉතා නිවැරදිව සිතියම මත නිරූපණය කර දැක්වීමට හැකි බව මෙයින් කියවේ. එසේම එම නිරූපණය ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි වීමද මෙහි විශේෂත්වයක් වේ.
හොඳයි ඊළඟ කාරණේ යන්න සිතියම විශාලණය හා සංකෝචනය. දැන් මේක මතක තියාගන්න පුතේ මේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් මම දෙන්න මෙහෙම කියන්නම්. පැරණි සිලබස් එකේ නම් තිබුණ ළමයින්ට සිතියම් කොටසක් දීලා විභාගෙදි කියනවා මේක දෙගුණයකින් ලොකු කරන්න. ඊළඟට සිතියම් කොටසක් දීලා කියනවා මේක දෙගුණයකින් කුඩා කරන්න. තුන් ගුණයකින් කුඩා කරන්න. තුන් ගුණයකින් විශාල කරන්න. මොකද දෙගුණක්. දීලා දෙන සිතියමක් එක්ස්පෑන්ඩ් කරන්න සහ ඒ අංශක කඩේ. ඒක හරි සංකීර්ණ වැඩක්. නේද? ඒක සංකීර්ණ වැඩක්. තියෙන සිතියම මත කොටු දැලක් ගහගෙන අලුත් සිතියමක් ඇදලා කොටු රාමු ඇඳගෙන ඒකේ කොටු දැල ඇඳගෙන හොම් කරලා තොරතුරු කොටුවෙන් කොටුව මාරු කරන දේ ලොකු අමාරු වැඩක්. නේද? එක ප්‍රැක්ටිකල් එකක් කරන්න එක වැඩක් කරන්න අඩුම තරමේ පැයක්වත් යනවා. නේද? අඩුම තරමේ පැයක්වත් යනවා. ලොකු සංකීර්ණ වැඩක් නේ. ඒ නිසා විභාගයට හම්බෙන්නේ කුංචි සිතියම් කෑල්ලක්. ඒක තමයි විශාල කරන්න කියන්නේ. එහෙම නැත්නම් ඒක තමයි කුඩා කරන්න කියන්නේ. ඒක අමාරුයි. එතකොට මේ පද්ධතිය දැන් වෙවිලා තියෙනවා. නේද? Google දොස්තර පද්ධතිය දැන් ජනප්‍රියයි. දැන් ලෝකේ භාවිත වෙනවා. ඔයගොල්ලන්ගේ සිලබස් එකත් අප්ඩේට් වෙලා තියෙනවා. නේද? අතින් මේව ඇඳලා වැඩන්නේ. නේද? අතින් මේව ඇඳලා වැඩන්නේ. ඒ නිසා පද්ධතිය සිලබස් එකකිනුත් ඒ කොටස් අයින් කරලා තියෙනවා. දැන් GIS පද්ධතිය තුළ තියෙනවා අඳින මැප් එකට පරිමාණය දාන්න තැන. නේද? පරිමාණය ඉදිරිපත් කරන තැන. අන්නේ පරිමාණ ඉදිරිපත් කරන තැන අපිට අවශ්‍ය පරිමාණය එතන සටහන් කරගෙන කීබෝඩ් එකේ යතුරු පූර්වයේ එන්ටර් බටන් එක ඔබට විතරයි තියෙන්නේ. ඒක එබුවම අපි දීපු පරිමාණයට අනුව යා සිතියම ලොකු කරලා පෙන්නනවා. එහෙම නැත්නම් කුඩා කරලා පෙන්නනවා. නේද? එහෙනම් බලන්න කොච්චර කාර්යක්ෂම වෙලාද කියන එක කාරණා. සිතියව විශාලණය කිරීම හා සංකෝචනීයතා කාර්යක්ෂම වීම. අපි ලියන්නේ කාරණේ. සිතියව විශාලණය හා සංකෝචනය යන ක්‍රියාවලිය. සිතියව විශාලණය හා සංකෝචනය යන ක්‍රියාවලිය. සිතියව විශාලණය හා සංකෝචනය යන ක්‍රියාවලිය ඉතා කෙටි කාලයක් තුළ සිදු කර ගැනීමට හැකිවීම. ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ දන්න දෙයක් පැහැදිලි කළා. මේකෙන් කරන්නේ මොකද්ද කියන කාරණේ. ඒ වගේම තමයි අපි ඊළඟ වාසියට යනවා. භූගෝලීය තොරතුරුපත් තියෙන සුවිශේෂී වාසියක් තමයි සිතියමේ නිර්වද්‍යතාව තහවුරු කරන්න. සිතියමේ නිවැරදි බව තහවුරු කරන්න ඛණ්ඩාංක පද්ධතියක් යෙදීමට හැකියවීම. නේද? අපි කිව්වනේ අතින් ඇඳපු කාලේ ඛණ්ඩාංක පද්ධතියක් යොදන්න බෑ. නේද? යෙදුමත් ඒක නිවැරදි නෑ. හැබැයි දැන් අපිට පේනවා ඛණ්ඩාංක පද්ධතිය ඉතා නිවැරදිව යෙදීමේ හැකියාව මේ මගෙන් ලැබිලා තියෙනවා. අපි ලියමු. ලියන්න සිතියමේ නිර්වද්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හෝ ගෝලීය ඛණ්ඩාංක පද්ධතියේ වටිනාකම් සඳහන් කරමින් ඛණ්ඩාංක පද්ධතියක් යෙදීමේ හැකියාව හොඳයි. ඊළඟ කාරණේ යන්න දත්ත යාවත්කාලීන කිරීම. ඉතා පහසුවෙන් කළ හැකි වීම. ඊළඟ අවසාන කාරණය දත්ත යාවත්කාලීන කිරීම. විවිධ ක්‍රමවේද ඔස්සේ සිදු කළ හැකි වීම. දත්ත යාවත්කාලීන කිරීම විවිධ ක්‍රම ඔස්සේ සිදු කළ හැකි වීම.
දැන් බලන්න ඔය කියපු මාතෘකාවේ යටතේ ඔය දෙක කතා කළා නේද? දත්ත යාවත්කාලී කරන්න පුළුවන්, ඒක කාර්යක්ෂමව කරන්න පුළුවන්, යාවත්කාලී කිරීමේ කටයුතු විවිධ ක්‍රමවලට කරන්න පුළුවන් හොම කිව්වා නේද? දැන් ඔක මේ පාඩම ASCII බලන්න පුතේ කී තැනක අහුණාද කියලා නේද? කී තැනක අහුණාද කියලා කල්පනා කරන්න. අවස්ථා ගණනාවකදී හම්බ වුණා නේද? අණ්ඩාංග පද්ධතිය දීමට පොදුන හැකියාව අවස්ථා ගණනාවක කියවුණා නේද? එහෙනම් බලන්න මේ කොටසේ විභාගයට ප්‍රශ්න අහන කොටත් ඔබට ලියන්න දෙන උත්තර බොහොම සමානයි නේද? අවුරුද්දෙන් අවුරුද්ද එක එක ක්‍රමයකට ප්‍රශ්න අහුවට දෙන්න තියෙන එකම උත්තරයක් නේද? අපිට තියෙන්නේ ප්‍රශ්න අහන රටාව, ප්‍රශ්න අහන ක්‍රමය අවබෝධ කරගෙන අවශ්‍ය දේ ගලපලා දෙන එක විතරයි. පොඩි සිලබස් එකක් මේ කොටසේ තියෙනවා. GIS, GPS, RS කියන කොටස් තුනට අදාළව තියෙන පොඩි වපසරියක්. ඒ වපසරිය තුල අහන්න පුළුවන් සීමාව සීමිත වෙලා තියෙනවා. ඒක ඔබට වාසියක් වෙලා තියෙනවා. ඒ නිසා හොඳට මේ ටික බලා ගන්න. එතකොට මේ ප්‍රශ්නේ මතාරින්න නැතුව ඔබට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක් වඩපත් වෙයි. මේක තෝරා ගැනීමේ කොටසේ තියෙන්නේ. පළවෙනි පේපර් එකේ තුන්වෙනි කොටස යටතේ තමයි මේ සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඔබට තෝරා ගැනීමේ අවස්ථාව දෙනවා. කැමති නම් ලියන්න පුළුවන්, නැත්නම් අතහැරලා දාන්න පුළුවන්. අතහැරලා දාන්නට වඩා හොඳයි. ළමයි බොහොම කැමති මේකට උත්තර ලියන්න. ඇයි අතාරින්න වෙනවා නම් තෝරා ගන්න වෙනවා ඊළඟට එක්ක සංඛ්‍යානේ එහෙම නැත්නම් ප්‍රස්තාවයි. නේද? ඒ නිසා සංඛ්‍යාන ප්‍රස්තාව වලට කම්මැලි කැමති නැති ළමයි ගොඩක් වෙලාවට මේ GIS GPS ප්‍රශ්නේ තෝරනවා. හරි. ඒ නිසා ඔබට මම කියන්නේ ධම්ම පූර්ණ නිගමනයකට එන්න සංඛ්‍යානේ අමාරුයි කියලා. සංඛ්‍යානේ හරිම ලේසි. හැබැයි ගණන් පැත්ත නේද? අර සංඛ්‍යානේ පැත්ත ටිකක් වීක් ළමයි ඉන්නවනම් ඒගොල්ලන්ට ටිකක් සංඛ්‍යානේ දුෂ්කර වෙනවා වැඩි කරගෙන යන්න. පැහැදිලිව මේක කරගන්න පුළුවන් ලේසි. නමුත් අර එකතු කිරීම නේද? අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වර්ගමූල කිරීම වගේ මූලික ගණිත සංකල්ප ටික අමාරු පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ හිතනවා අමාරුයි. නැත්නම් සංඛ්‍යානේ අමාරු නෑ, සංඛ්‍යානේ හරිම ලේසි. හරි. ඒගොල්ලන්ට වගේ ළමයින්ට පුළුවන් GIS GPS ප්‍රශ්නේ තෝරා ගැනීම කරන්න. හොඳයි. පාඩමේ GIS කොටස අවසන් කරන දින අන්තිම මාතෘකාවට යන්න හදන්න. GIS කොටස අවසන් කරන දින අන්තිම මාතෘකාව මොකක්ද? නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ ආවාස. නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ ආවාස. දැන් මෙච්චර වෙලා කතා කරේ භූගෝලීය තොරතුරු පද්ධතිය ඇතුළු නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්පවල තියෙන වාසි ගැන. හොඳ ගැන කතා කරන්නේ. දැන් මේ මොකද්ද මේ අන්තිමට කතා කරන්න යනවා. B. භූගෝලීය තොරතුරු පද්ධතිය මත එහෙම නැත්නම් නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ ආවාසයක් තියෙනවද? ඔව්. ආවාසයක් තියෙනවා. එකක් තමයි මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාවන් යටපත් කරලා තියෙනවා. නිර්මාණශීලී හැකියාව යටපත් කරලා තියෙනවා. GPS අද ඇවිල්ලා නේද? GPS අද ඇවිල්ලා. ඒ නිසා ඕනිම කෙනෙකුට GPS උපකරණයක් අරගෙන යම් කිසි තැනක නිවැරදිව අක්ෂාංශ දේශාංශ පේදීම හඳුනා ගන්න බලා ගන්න පුළුවන් ළමයි. නේද? උපකරණයක් තියෙනවා. ඩිස්ප්ලේ එකේ බලන්න විතරයි තියෙන්නේ. බලන්න විතරයි තියෙන්නේ. හැබැයි ඉස්සර GPS තිබුණේ ඒ කාලේ සිතියම් ආශ්‍රිත කටයුතු කරපු භූගෝල විද්‍යාඥයින්ට ඇතුළු අනිකුත් කණ්ඩායම් වලට යම් තැනක පිහිටීම හොයාගන්න උනා නම් අක්ෂාංශය මොකක්ද? දේශාංශය මොකක්ද? කවර අක්ෂාංශවල කවර කලාවල කවර විකලා ප්‍රමාණයක ඒ ස්ථානයේ පිහිටලා තියෙනවද කියලා ටිකක් සංකීර්ණව හොයන්න උනා. නේද? හොයන්න උනා. නේද? ඊළඟට දේශාංශ සම්බන්ධෙත් එහෙමයි. එහෙම හොයලා තමයි කිසියම් ස්ථානයක පිහිටීම අහවල් ලක්ෂාංශ වල අහවල් කලා ප්‍රමාණය අහවල් විකලා ප්‍රමාණය තුල තිබුණා කියලා කිව්වේ. නේද? හැබැයි දැන් එහෙම නෑ. ඒ තාක්ෂණය ඇවිල්ලා නිසා GPS උපකරණයක් කීයක් විතර වෙනවද කියලා අහනවා. මේ ප්‍රශ්නේ අහන්නේ ප්‍රභාෂරමයි. ප්‍රශ්නේ අහන එක අහපු එක හොඳයි. මම ඒකේ මිල කියන්නම්. මම GPS කොටස කියනකොට ඔය ගැන කියන්නේ ඉතාලි ටික. අර මිල අවම වශයෙන් ලංකාවේ මුදලින් ලක්ෂයකමාරක් විතර වෙනවා. හරි? දැන් ෆෝන් එක තියෙනවනේ. මොබයිල් ෆෝන්ස් තියෙනවනේ විවිධ ඒවා වෙනකොට. නේද? හැබැයි ඉතින් හැම මොබයිල් ෆෝන් එකකින්ම කෝල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක් වෙන්නේ නේද? කෝල් එකක් ගන්න පුළුවන්. එතකොට මොබයිල් ෆෝන් වල තියෙන ෆැසිලිටිස් හැම එකෙම එකද නැහැ. නේද? හැම එකෙම එකද නැහැ. සමහර ඒවා මේ ලොකු ධාරිතාවයක් තියෙනවා. සමහර ඒවා ධාරිතාවය අඩුයි. සමහර ඒවා මෙමරි චිප්ස් අතරේ ඒවා ගහන්න පුළුවන්. සමහර ඒවා බෑ. නේද? ඊළඟට ඒකේ ප්‍රොසෙසර් එක වෙනස්. නේද? එකින් එකට වෙනස්. ඊළඟට ඒකේ කැමරා එකේ ක්වොලිටි එක අඩු වැඩි වෙනවා. එහෙම තියෙනවනම් ෆෝන් වල තියෙනවනේ ඔයගොල්ලෝ දන්නවනේ මට වඩා හොඳ දේවල්.
නේද? ඒ වගේ තමයි GPS ග්‍රාහක GPS උපකරණ වෙළඳපොලේ විවිධ වර්ගීලා තියෙනවා. හැබැයි ඉතින් අර හැම ෆෝන් එකකින්ම කෝල් එකක් ගන්න පුළුවන් වගේම හැම GPS උපකරණයකින්ම අක්ෂාංශ දේශාංශ පිටීම් ගන්න පුළුවන්. තේරෙනවද? හැබැයි GPS එකෙන් GPS එකට ඒකේ තියෙන ෆැසිලිටිස් වෙනස්. අර ෆෝන් වල වගේ තමයි. සමහර GPS උපකරණ තියෙනවා තාම නිවැරදි දත දෙනවා. නිවැරදිභාවය තාම වැඩි. හැබැයි පුතෝ මිලෙන් වැඩි. මිලෙන් තාම වැඩි. ලක්ෂ ගණන් වලට අරගෙන නේද? මම ඒකයි කිව්වේ අඩුම පහසුකම් තියෙන. ඒ කියන්නේ අර කෝඩිනේට් ටික විතරක් කියව ගන්න පුළුවන් පහසුම කියලා හිතන්න අනිත් මොකවම නැහැ. හරි. එහෙම තියෙන ඒකුත් ලංකාවේ මුදලින් ලක්ෂ එකමාරක් විතර වෙනවා. ඊට අඩුවට නැහැ. හරි. ඒක අවාසියක්. දැන් ඔය අපි කතා කරන දන ඔක කියනවා. හරි නූතන සිතියම් විද්‍යාවත පදනම් වීමේ අවාසිවලදී පිරිවැයදික බව කියනවා. අන්න ඒකට හොඳ තැනකට තමයි ප්‍රවාසවල නියම වෙලා ප්‍රශ්න ඇහුවේ. හරි? නියම වෙලා ප්‍රශ්න ඇහුවේ. මම එනම් ඔන්න කලින්ම පැහැදිලි කරා. මම දැන් පැහැදිලි කරන්නේ ගියේ නූතන සිතියම් විද්‍යාවත පදනම් වීමේ අවාසි. දැන් ඔය GPS උපකරණේ තියෙන හින්දා දැන් මිනිස්සු අර විදියට අක්ෂාංශ දේශාංශ වටිනාකම් වල ක්‍රියාකාරීත්වය අවබෝධ කරගෙන නේද? ඒව හදලා තියෙන විදිය අවබෝධ කරගෙන යම් දැනක පීටීම් හොයන්නේ මෙහෙමයි කියන එකේ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. ඒ අවබෝධයකින් තොරව කටයුතු කරන්න හේතුව තමයි මේ ඩිවයිස් එක අතේ තියෙන්නේ. ඒ නිසා අපගේ හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. අන්න ඒ නිසා අපිට පේනවා නූතන සිතියම් විද්‍යාව මත පදනම් වෙනකොට නිර්මාණශීලී හැකියාවන්ගෙන් තොර පිරිසක් අද නිර්මාණය වෙමින් තියෙනවා. නේද? ඒකේ අවශ්‍යයක්. අපි ලියමු. දැන් ඒක निर्माणशीलीत्वेन बहर සිතියම් විද්‍යාඥයින් පිරිසක් නිර්මාණය වීම. නිර්මාණශීලීත්වයෙන් බැහැර වූ සිතියම් විද්‍යාඥයින් පිරිසක් නිර්මාණය වීම. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි පහේ සිතියම් ආශ්‍රිත කටයුතු වලදී විවිධ තාක්ෂණික මෙවලම් මත යැපීම නිසා මෙම නිර්මාණශීලී ගුණය යටපත් වෙමින් තිබේ. හොඳයි ඊළඟට දෙවෙනි අවාසිය විවිධ වර්ගයේ උපකරණ මත යැපීම නිසා සෞඛ්‍යමය වශයෙන් අවාසි සිදුවීම. දැන් බලන්නකො ඉස්සර සිතියම් අඳින වැඩේදී අපි කව භූමිය මැනලා එකතු කරගන්න දත්ත ටික පාවිච්චි කරලා අර තිබිච්ච නිර්මාණශීලී හැකියාවන් අඩු වැඩි වශයෙන් මිශ්‍ර කරලා අවසන් සිතියම නිර්මාණය කිරීම කළා නේද? එතෙන්දී ඇහැට මේ සිතියම් විද්‍යාඥයාගේ ඇහැට වෙහෙසකර බවක් දැනුන්නේ නේද? වෙහෙසකර බවක් ඇති වුණේ නැහැ නේද? ඒ නිසා අක්ෂ සම්බන්ධ ගැටලු තිබුණේ නැහැ. සිතියම් නිර්මාණකරණයේ බද්ධ වෙලා ඇති වෙච්ච ඒ ගැටලු තිබුණේ නැහැ ඒ කාලේ. හැබැයි අද අපිට පේනවා බලන්න තරුණ පරම්පරාව නේද? තරුණ පරම්පරාවේ ළමයි අතර විශේෂයෙන්ම නේද? උපැස් ඉවරවල් පළඳින කන්නාඩි පළඳින ප්‍රතිශතය වැඩි වෙලා නේද? දැන් අපිට වෙලා තියෙන හානිය පේනවනේ නේද? අපි අපේ ජීවිත කාලෙන් අපි ගෙවපු ජීවිත කාලෙන් අපි වැඩි හරියක් ওই ඩිවයිසස් එක තමයි ගත කරන්නේ නේද? ෆෝන් එක ඊළඟට කම්පියුටර් එක දැන් ලැප්ටොප් පරිගණකය නිසා ටිකක් ඇස් වලට වෙන හානිය ටිකක් යම් පමණකට අඩු වෙලා තියෙනවා. ඔය දන්නවා ඇති අර පරණ මොනිටර්ස් තිබුණානේ කලින් නේද? පරණ මොනිටර් තිබුණා ටීවී එක වගේ ලොකු ඒවා.
ඒවා පාවිච්චි කරාම ඇස් වලට වෙන හානිය තාම වැඩි. නේද? ඔබ බලන්න මොනිටර් එක ඔන් කරලා බලන්න අත පොඩ්ඩක් මෙහෙම ලං කරලා බලන්න. නේද? මොනිටර් එක ඔන් කරපු ගමන් මේ අත ලං කරලා බලන්න මේ ස්ක්‍රීන් එකට මොකද වෙන්නේ කියලා. මේ අපේ තියෙන රෝම කූප එහෙම කෙලින් වෙලා හිටිනවා. නේද? ඒ තරම් බලපෑමක් තියෙනවා. ඒතර ඒක හැම වෙලෙම අපේ ඇස් වලට වදිනකොට ඇස් වලට ඒක ගැටෙනකොට මේ අක්ෂි සම්බන්ධ ගැටලු නිර්මාණය වෙනවා. ඇස් පෙනීම සම්බන්ධ ගැටලු තියෙනවා. ඒතර බලන්න නූතන සිතියම් විද්‍යාවේ අපි දන්නවා පරිගණකය සම්බන්ධ කරගෙන තමයි සිතියම් ඇඳීම විශ්ලේෂණය කිරීම ඇතුළු සියලුම කාර්යයන් කරන්නේ. ඒතර වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් මේ පුද්ගලයෝ මේ උපකරණ සමග ගනුදෙනු කරනවා නම් ඒ හරහා සෞඛ්‍යමය වශයෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන ගැටලු කතාව තමයි ඔය කිව්වේ දෙවෙනි කාරණේ. හරි සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ පෑමට සිදු වෙන්නේ. ඊයන් උතෙන්දී ඒ අර්ථය යන නව තාක්ෂණික මෙවලම් සමග කටයුතු කිරීමේදී නව තාක්ෂණික මෙවලම් සමග කටයුතු කිරීමේදී අක්ෂි ආබාධ ස්නායු ආබාධ අක්ෂි ආබාධ ස්නායු ආබාධ වැනි රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමේ කිසියම් ප්‍රවණතාවයක් නිර්මාණය වීම මෙයින් අදහස් වේ. ගොදුරු වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වීම මෙයින් අදහස් වේ. හොඳයි ඊළඟට තමයි තුන්වෙනි අවාසිය තමයි විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. විශාල පිරිවැයක් දැරීමට සිදු වෙන සමහර කාර්යයන්වලදී සමස්තය නෙමෙයි සමහර කාර්යයන් දැන් උදාහරණයක් විදිහට ගත්තාම සිතියමක් අඳින්න අවශ්‍ය කරන පැහැදිලි චන්ද්‍රිකාචාරූපයක් ගන්න අපිට පුළුවන් ඕනේ වෙලාවක. දැන් ඔබට උනත් Google එකත් පාවිච්චි කරලා චන්ද්‍රිකාචාරූපයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ඒක අපේ කාර්ය සඳහා කොයිතරම් වැදගත් වෙනවද කියන එක තීරණය වෙනවා. නේද? කොයිතරම් වැදගත් වෙනවද කියන එක පිළිබඳ හිතන්න වෙනවා. අපේ අඳින සිතියමේ නිරාද්‍රතාවය ඉහළ මට්ටමක රඳව ගන්න නම් අපි ගන්න ඡායාරූපේ තොරතුරු ඉතා පැහැදිලි වෙනවා. නේද? තොරතුරු ඉතා පැහැදිලි වෙනවා. දැන් මම කිව්වා ඇමරිකාව පවත්වාගෙන යන චන්ද්‍රිකා ජාලේ ක්වික් බර්ඩ් වගේ චන්ද්‍රිකාවක් ගන්න ගියොත් ඇමරිකන් ඩොලර් ගාණක් වියදම් කරන්න වෙනවා අපිට. ඒ ඩොලර් ගාණක් වියදම් කරන්න වෙනවා. ඒ ආසුත පිරිවැයක් තියෙනවා. ඒ නිසා එකක් අවාසි පැත්තේ අපි ලියමු. එයන නූතන සිතියම් විද්‍යාත්මක කටයුතු වලදී පැහැදිලි චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීම GPS උපකරණ ලබා ගැනීම වැනි අවස්ථාවන්වලදී කිසියම් වූ මූල්‍යමය පිරිවැයක් දැරීමට සිදුවේ. එය අවාසි සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. හොඳයි එහෙනම් ඔන්න පුතේ අපි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන කොටස පටන් ගත්ත වෙලේ ඉඳලාම කතා කළේ ඒකේ තියෙන වාසි නේද? දීර්ඝව කතා බහ කිරීම කළා. වාසි පැත්ත ඊටම වැඩි නේද? අවාසිත් හැබැයි නැතුවම නොවන බව දැන් පැහැදිලි නේද? අවාසිත් අපි එකක් තුනක් කතා කළා. එහෙනම් මතක තියාගන්න මෙතෙක් හැබැයි උන්වයි කියපු නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ අවාසි ගැන විභාගයට අහලම නැහැ. හැමෝම කතා කරන්නේ වාසි පැත්ත නිසා බැරි වෙලාවත් ඔබ ඉදිරිපත් වල විභාගයේදී ඔබේ අහන්න බැරි කමක් නැහැ. නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ අවාසි. එතෙන්දී ඔබ කරගිලා යයි.
නේද? ඒ කතා කරලා තියෙන පාඩම පුරාවටම භූගෝලීය තොරතුරු පද්ධතිය ඇතුළු නූතන සිතියම් විද්‍යාත්මක ප්‍රොමෝෂන් වල තියෙන වාසිමයි හැමදාම. ඒ වගේම හැමෝම කතා කරන්නේත් ඔය ගැනමයි. අවාසි ගැන මතක් වෙන්නෙම නේද? හැබැයි බැරි වෙලාවත් අපෙන් අහන්න බැරි කමක් නැහැ. මේ මත පදනම් මේ අවාසි. එහෙනම් ඔය තුනවත් මතක තියාගන්න වෙනවා. හරි ඔය කියපු කාරණා තුනවත් මතක තියාගන්න වෙනවා. එහෙනම් ඔන්න පුතේ නව තාක්ෂණික ශිල්පීය මෙවනම් භාවිතා කරමින් සිදු කරන නූතන සිතියම් විද්‍යාව පිළිබඳව සිතියම් නිර්මාණය කිරීමයි සිතියම් විශ්ලේෂණය කිරීමට අදාළ විද්‍යාවේ එක කොටසක් පිළිබඳව කතා කරා. මතක තියාගන්න එක කොටසක් කියලා කිව්වම මේක තමයි ඕක ඇතුලේ තියෙන දිගම කොටස. දිගම කොටස. නේද? නූතන සිතියම් විද්‍යාව කොටස් 3යිනේ. කවුද කොටස් 3? GIS. GIS. මේවා තේරුම දැන් දන්නවා භූගෝලීය තොරතුරු පද්ධතිය. ඊළඟට GPS. නේද? ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. ඊළඟට RS. නේද? දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම රිමෝට් සෙන්සිං. ඔය තුන් දෙනා ගැන අපි කතා කරගෙන යන්නේ. මේ තුන් දෙනා හින්දානේ ඔය අලුත් සිතියම් විද්‍යාව බිහි වුනේ. ඉතින් අපි කතා බහ කරලා ඉවර කළේ දැන් අපි මෙන්න මේ කොටස ගැන. GIS ගැන. අපිට ඊළඟ දවසේ කතා බහ කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස් දෙක. GPS සහ RS. මතක තියාගන්න GIS තරම් දිග නෑ GPS. හරි? දිග නෑ GPS. ඒ තරම් දිග නෑ RS. ඒ නිසා අපිට පාඩම තව දවසකින් දෙකකින් ඉවර කරගන්න පුළුවන්. හරි? ඉවර කරගන්න පුළුවන්. ඒ ඉවර වුණාම අපි පටන් ගන්නෙ ඊළඟට ලෝක නාගරීකරණය කියන මානුෂ භූගෝල විද්‍යාව පාඩම. ලෝක නාගරීකරණය කියන මානුෂ භූගෝල විද්‍යාවේ පාඩම තමයි පටන් ගන්න සූදානමින් ඉන්නේ. ඒකට අවශ්‍ය කරන නිබන්ධනය සකස් කළ අවසానයි. ඒක අද දිනේ ඔබගේ ආයතන වලට නිකුත් කරනවා. ඔබට ගිහිල්ලා ඒක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් අද පාඩම මම මෙතනින් නතර කරනවා. අද පාඩමේ කතා බහ කරපු තැනක ගැටලු සහගත තැනක් තියෙනවා නම් දැන් ඔබට අහන්න අවස්ථාවක් තියෙනවා පන්තියේ නවත්තන්න කලින්. මොනවද තියෙනවා නම් අහන්න ළමයි ගැටලුවක්? මොකක්ද ප්‍රභාසර? ඇහෙන්නේ නැහැ පැහැදිලිව. ගිනි කඳු නිර්මාණය. ඒත් නැවුන්නේ අපුදි. මැසේජ් එකක් දාන්න ඔයා කියන එක පැහැදිලි මදි. වෙන ගැටලුවක් තියෙනවද මොකක්වත්? නෑනේ. ගිනිකඳු නිර්මාණය පාඩම කරාද සර් කියලා අහනවා. ගිනිකඳු පාඩම ඒ කියන්නේ අපි ඔය කතා කරනවානේ භූරූප පාඩම. ඔය කොටස තමයි අපි කරගෙන ආවේ. භූරූප පාඩමේ තියෙනවා අන්තර්ජන්‍ය සහ බහිර්ජන්‍ය කියලා කොටස් දෙකක් යටතේ භූරූප කතා කරන්න. අපි ෂුවර් එකටම බහිර්ජන්‍ය බලවේග යටතේ නිර්මාණය වෙන භූරූප කිසිවක් කතා කළේ නෑ. ඒ කියන්නේ ගංගා, සුළං, ග්ලැසියර්, තරංග කියන ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප කිසිවක් කතා කළේ නෑ. හැබැයි අපි අන්තර්ජන්‍ය බලවේග ආශ්‍රිත භූරූප නිර්මාණය කතා කළා. ඒකේ මට මතකයි භූචලන ආශ්‍රිත භූරූප ගැන කතා බහ කළ බව. යමහල්කරණය ආශ්‍රිත භූරූප කතා කළේ නෑ, ගිනිකඳු ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප කතා කළේ නෑ කියලායි මට මතක. කාවින්දි ඉන්නව නේද? කාවින්දි? ඉන්නවා සර්. පොතේ කියන්නකෝ මේ යමහල්කරණය ආශ්‍රිත භූරූප වලට අපි ආවද ඒ කොටසේදී? නෑ සර්. නෑ නේද? එහෙනම් මොන ප්‍රභාස්වර මේ යමහල්කරණය ආශ්‍රිත භූරූප නෑ, අපි භූචලන ආශ්‍රිත භූරූප විතරයි කතා කරලා තියෙන්නේ. අපේ භූරූප පාඩමට එනවා ඒක රූප සටහන් ඇඳලා කරන්න ඕනි පාඩමක්. ඒ නිසා තමයි අර මේ මානුෂ භූගෝල විද්‍යාවේ පැත්තේ පාඩම් ටිකක් ඉස්සරහට කරගන්න බැලුවේ. අර රූප සටහන් අඳිනේම මේක කරන්න ගියොත් ටිකක් සංකීර්ණ වෙයි කියලා මට හිතුණු නිසා බලමු. වෙන විද්‍යාව බලලා කරමු. හොඳයි. එහෙනම් වෙන ගැටලුවක් නැත්නම් මේ අපි එහෙනම් මෙතනින් වැඩි නිමා කරමු නේ. එහෙනම් හැමදෙනාටම සුබ දවසක් වේවා. අද මම හිතන්නේ ඉස්කෝල වල ගැටලුවක් නැහැ, කවුරුත් ඉස්කෝල ඔන්ලයින් උගන්වන්නේ නේද? අද වර්ජනයක් තියෙන්නේ මම හිතන්නේ මේ සතියේ මේක තියෙයි. ඒ නිසා ඔයගලන්ට වෙනත් අතිරේක පන්ති වැටලා තියෙන ප්‍රමාණයත් අද අඩු වෙයි ඈ. හොඳයි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන්. මැප් එක ගත්තද? අයිබෝවන් සර්. අදි සර්. මැප් එකක් ගත්තද පුතේ? ඔව් සර් මම ගත්තා. හොයාගන්න පුළුවන් වුණාද? මට ඊට පස්සේ දා කෝල් එකක් දෙන්නම් බැරි වුණා.
ඔව් සර් හපුතරේ සිටියම ගත්තා මම අර දෙන්නටත් එක්ක තුනක්ම ගත්තා. very good very good. හොඳයි හොඳයි. හරි. ඔව් මధుසිකා ඒකම තමයි.